Subscribe now and press the bell icon. 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 අයිබෝන් ළමයි ඇහෙනවද? කරසි ඇහෙනවද? ඉසුරු පුතා ඇහෙනවද? ඇහෙනවා සර් ඇහෙනවා. හොඳයි පුතා. රයිට්. ක්ලියර් බෝඩ් එක ක්ලියර්ද? පේනවා සාමාන්‍ය. මාර්ක් එක පේනවද? පේන සර්. හොඳයි පුතා. රයිට්. අපේ අනිත් ළමයි ටික තරුෂි ඇහෙනවද? ඔව් සර් කියන්න ඇහෙනවා. හරි. අපි පාඩම පටන් ගමු. මම අද ලඝු ගණක දෙක පාඩම තමයි පටන් ගන්නෙ. හරි. ලඝු ගණක දෙක පාඩම. ඊටමත් වැදගත් පාඩම වලට ඔලේ විභාගයට අනිවාර්යෙන්ම එන ප්‍රශ්න ගන්න. හරි. ඒ නිසා මේක හරියට උඩට දා ගන්න ඕන. අපි ඉස්සලා පළවෙනි කොටස චුට්ටක් මතක් කරගමු. පළවෙනි කොටස ගත්ත පස්සේ මොකක්ද මේ ප්‍රධාන වශයෙන් ලෝ සංඛ්‍යා දෙකක ගුණිතයක් තිබුණොත් m වැඩි කිරීම n මෙහෙම මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? ලඝු වල එම ඒ පාදයෙන් වෙන්න ඕන. මෙතන පාදේ a කියලා හිතුවොත් එම පාදයෙන්ම වෙන්න ඕන. හරි m එකතු කිරීම ලඝු ඒ පාදයට n. නේද? මතකයිද? පළවෙනි කොටස. සංඛ්‍යා දෙකක ගුණිතයක් තිබුණොත් ඒක අපිට එකතුවක් විදිහට ලියන්න පුළුවන්. මේ පළවෙනි කොටස චුට්ටක් මතක් කරනවා. හරි. සංඛ්‍යා දෙකක ගුණිතයක් තිබුණොත් එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම අනිත් එක ලඝු මාකර පාදේ ඒම වෙන්න ඕනේ මාකර පාදේ x කියලා පාදේ මාකර පාදයකට සංඛ්‍යා දෙකක බෙදීමක් තිබුණොත් m කියන සංඛ්‍යාවයි n කියන සංඛ්‍යාවයි මෙහෙම බෙදීමක් තිබුණොත් අපිට මේක කොහොමද ලියන්න පුළුවන්? අඩු කිරීම අන්තරයක් විදිහට. ඒකෙදි මම කිව්වා ලඝු x පාදයට මෙතෙන්ට එන්නේ මොකද්ද? අඩු කිරීම එන්නේ මොකද්ද? ඔයලාට මෙහෙම මතක තියාගන්න. ලවයේ තියෙන සියලුම දේවල් ධන විදියට ලියනවා. හරේ සංඛ්‍යා 10ක් 15ක් තිබ්බා. ඒ සියල්ලම ඍණ විදියට ලියන්න. හරි. දැන් මෙතන ගාව තියෙන්නේ ලවයේත් එකයි හරේත් එකයි. ඒ නිසා දැන් මෙහෙම ලියන්න පුළුවන් m අඩු කිරීම දානවා. ඍණ දාන්න ඕන හරේව ලියනකොට. ලඝු m පාදයෙන්ම එන්නේ. හරි. මේකනේ අපේ නීති මේ නීති එක තමයි අපේ පළවෙනි කොටස එකක් කතා කරන්නේ. හරි. මේ නීතිය අපිට දෙවෙනි කොටසට ගොඩක් වැදගත් වෙනවා. හරි. සුළු කිරීම ඉස්සරහ විස්තර අභ්‍යාසයෙන් සුළු කිරීම කරනකොට මේ නීතිය මේක සම්පූර්ණයෙන්ම ඕඩ වෙනවා. ඒක නිසා සුත්තම මතක් කරේ. ඉස්මුතා මතකයිද? මේ නීති දෙක හොඳට මතක තියාගන්න ඕන. ගුණිතයක් තිබුණොත් අපිට එකතුවක් විතර ලියන්න පුළුවන්.
මෙහි බෙදීමක් තියෙනකොට ලව ඒවා ධන විදියට ලියනවා. හරිද? හර ඒවා පින විදියට ලියනවා. හරි. මෙතන ගන්න 1 2 3 තියෙනොතින් සම්බන්ධ කරන්නේ ඍණ සම්බන්ධ කරනවා හර ඒවා ලව ඒවා ධන සම්බන්ධ කරනවා. හරි. ඔක ප්‍රධාන වශයෙන් කතා කරන පළවෙනි කොටසේ ඊට අමතරව අපි මෙහෙම ගත්තොතින් log පාදය සහ සංඛ්‍යාව සමාන වූ මෙතන කීයද? හරිද? ඒ වගේම පාදයයි සංඛ්‍යාව සමානව ලග්වන එක කීයද හරිද? හරිද? පාදය සහ සංඛ්‍යාව සමානව ලග්වන එක කීයද? 1. අන්න හරි. very good. 1යි. ඉතින් පුතාලා මතකයිද ඒක? හරි. මෙතන ඕන මේක ඉතාමත් වැදගත් කරනවා. හරි. ඕනම ලග්වනක එක පාදය සහ සංඛ්‍යාව සමාන නොතින් ලග්වන එක කීයද? 1යි. හරි. පාදය අපිට හිතුවම 50 දීලා සංඛ්‍යාව 50 නොතින් ලග්වන එක කීයද එතකොට? 1යි. හරි. ඒ විදිහටම තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා ලඝු යම් ඕනෑම පාදයකට සංඛ්‍යා එකක් වුණොතින් දර්ශකය කීයද? දර්ශකය කීයද? දර්ශකය කීයද එන්නේ? ඉසුරු පුතා මතකයිද? ඈ ඉසුරු මතකයිද පුතා ඒක? මෙන්න මේ හතර හොඳට ඔළුවේ තියෙන්න ඕන. මේ ගුණිත ගුණිතයක් කියන්නේ එක්කයක් බෙදීමක් කියන්නේ අන්තරයක්. ඊට පස්සේ මෙතනින් මේක විශේෂ අවස්ථාවක් පාදය සහ සංඛ්‍යාව සමානව ඕනම ලග්වන එකක දර්ශකය එකයි. ඊට අමතරව තව දෙයක් තියෙනවා. පාදය ඕනම පාදයක් වෙලා සංඛ්‍යාව එකක් වුණොත් මේකත් එක මගයක් එන්නේ. එක මගයක් එන්නේ. හරිද පුතා? ඉතින් පුතා මෙසේජ් එකක් දාලා තියෙනවද? right. ඔව් මෙතන උත්තරේ කියලා බලන්න ඉස්සු පුතා මෙසේජ් එකක් හරි දාන්න. මෙතන දෙන්න කීයද? පාදය ඕනම එකක් වෙලා සංඛ්‍යාව එකක් වුණොත් දර්ශකය කීයද? කීයද එන්නේ? මතකයිද? අන්න හරි. බිඳුවයි. right. very good. මතකයිද? මෙතන බිඳුවයි. හරි. මෙන්න මේ දෙක අපිට විශේෂයි. ඉස්සරහ ගණන් හදනකොට අපිට ඕන වෙනවා. හරි. දාට ඕන වෙන 11 අතරේ අන්තිමය. ගොඩක් සමහර විභාග ප්‍රශ්න ඕඩර් පාස් පේපර්ස් වලත් මේ වගේ අවස්ථාවලට ඕන තරම් වෙනවා. කෙටි ප්‍රශ්න වලට ඕන වෙනවා. හරි. මේක දන්න ළමයි විතරයි කට් කරලා උත්තර දාන්න. හරි. මේ දෙකත් ඕන වෙනවා. ඒක මේ හතර හොඳට ඔළුවේ තියෙන්න ඕන. හරි. හරි. පාඩමේ මාතෘකාව ලියාගන්න පුතා ලග්වනක 2 පාඩමේ ඉස්සෙලි පාඩම අපේ ලග්වනක 2 කියලා ලියලා පොඩ සාරාංශය කියලා දාලා අපේ මේක චුට්ටක් නෝට් කරගන්න ඉස්සෙල්ලා. පළවෙනි කොටස මේ සූත්‍ර දෙක ලියලා පොඩ්ඩක් මේක මතක් කරගන්න. චුට්ටක් නෝට් කරගන්න. ඊට ඉසුරු ලියාගන්න පුතා මේක ඉස්සෙල්ලා. චුට්ටක් පොඩ නෝට් එකක්. කලින් පාඩමේ පොඩ සාරාංශයක් මේ පොඩ නෝට් කරගන්න. පුතා හරිද ලියලා ඉවර නම් හරි කියන්න. ඉසුරු හරිද?
ලීලි ඉවරයි සර්. අපේ ඉසුරු පුතා හරිද? හරි පුතා හරි. අපි නම් පාඩම් පටන් ගමු. මතක් කරා පළවෙනි කොටස. දෙවෙනි කොටස මෙහෙම වෙන්නේ. හරි දැන් ඔයාලට කියනවා දැන් 10 බිංදුව. හරි 10 බිංදුව කියන්නේ කීයද එතකොට? ඕනම සංඛ්‍යා බිංදුව කියන්නේ කීයද? 1. හරි මේක පැහැදිලි 1. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් log 10 පාදයට 1 සමානයි බිංදුව. හරි මේ තියෙන පුතා දර්ශක ආකාරය මේ ලක්වනක ආකාරය. හරි මේක කිව්වොත් වචනෙන් කිව්වොත් කොහොමද මේ කියන්නේ? වචනෙන් කොහොමද කියන්නේ? 10 පාදයට දෙයට එකෙහි ලඝු ගණකය එකෙහි ලඝු ගණකය බිංදුව වේ. හරි මෙහෙම කියන්නේ නේද? ඊට පස්සේ ඊළඟට ඉන්නවා 10 කියන්නේ මෙතන 10යි. මේකත් අපිට මේ තියෙන දර්ශක ආකාරය මේ ලක්වනක ආකාරය මම කියන්නේ log 10 පාදයට 10. අපි දන්නවා මම කලින් කිව්වනේ ඕනම සංඛ්‍යාවක බිංදු දර්ශකයේදී සංඛ්‍යාව එකයි. සංඛ්‍යා පාදයේ සහ සංඛ්‍යාව සමානව තියෙන දර්ශකය එකයි. හරි මේකත් අපිට ලියන්න පුළුවන් 10 පාදයට 10හි ලඝු ගණකය එකක් වේ. ඒක පැහැදිලිද කිව්වද? මෙන්න මේ දෙක. ඉසුපුතා මේ කිව්වද ප්‍රමාණලියෝද පැහැදිලිද? පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව. පැහැදිලිද පුතා? ඔව් මම කැමති පුතා කතා කරන්න. ඉසුපුතා පැහැදිලිද කිව්වද? නැත්නම් ආයෙ කියලා දෙන්න. හරි තරචිට තේරෙනවද තරචි? තේරෙනවා සර්. හරි ඔව්. දැන් මෙතන ගාව තියෙන අපි දර්ශක ආකාරය ඊට පස්සේ ලඝුගණක ආකාරය ලිව්වා. වචනයෙන් ගත්තොත් 10 පාදයට එකෙහි ලඝුගණකයේ බිංදුව. හරි මේකත් අපි 10 කියන්නේ 10යි. ලඝුගණක ආකාරයෙන් ගත්තට පස්සේ log 10 පාදයට 10 සමානයි 1. ඒ කියන්නේ 10 පාදයට 10හි ලඝුගණකයේ එකක් වේ. හරි ඔක පැහැදිලිනේ. ඔය විදිහට අපිට 10 බල වලින් දක්වපු ඉතින් ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. 10 2 10 2 කියන්නේ 100. හරි 100 log 10 පාදයට 100 සමානයි 2යි. හරි ඒකත් 10 පාදයට 10 ලඝුගණකයේ ඒකේ ලඝුගණකය වෙනවා කීයද 2යි. හරිද? මේ විදිහට අප හිතමු 10 3 දක්වපින් 10යි. 10 ලඝු ගණක ආකාරයෙන් 10 පාදයට 10 ලඝුගණකය 3යි. හරි මෙහෙම ගත්තොත් ලඝුගණකය 3ක් එනවා. හරි මේ අපිට මෙහෙම 10 ගුණාකාර 10න් දුන්නොත් ටක් ගාලා ලඝුගණකය ගන්න පුළුවන්. හරි ඕන පළවෙනි කොටස කතා කරේ 10 ගුණාකාර 10 පාද. හරි යම් කිසි පාදයක් දුන්නා ඒ පාදයට අදාළ ගුණාකාරයෙන් තියෙන සංඛ්‍යාව දුන්නා. නමුත් දැන් අපි දෙවෙනි කොටස කතා කරන්නේ
පාදය 10යි. හරි. පාදය 10 හැබැයි 10 ගුණාකාර නෙමෙයි. 10 ගුණාකාර නෙමෙයි. 10 ගුණාකාර දුන්නට ටක් ගාලා මෙහෙම ලක් ගන්න පුළුවන්. 10 1 10 2 10 3 10 5 10 20 ඕන එකක් ගන්න පුළුවන් ටක් ගාලා 10 ගුණාකාර දුන්නොත්. දැන් මෙතනදී අපි කතා කරන්නේ 10 ගුණාකාර නෙමෙයි. ඒ අතර තියෙන සංඛ්‍යා තමයි කතා කරන්නේ. හරි. අපි මුලින්ම කතා කරනවා මෙන්න මේ 1යි 10යි අතර තියෙන සංඛ්‍යා ගැන. 1 සහ 10 අතර තියෙන සංඛ්‍යා. 1 සහ 10. ඒ කියන්නේ 1 සහ 10. 1.25 4.35 5.1 වගේ 1යි 10 අතර තියෙන සංඛ්‍යාවල මුලින්ම ලඝුගණක හොයන ආකාරය තමයි බලන්නේ. හරි. ඊට කලින් පුතා මෙන්න මේක චුට්ටක් නෝට් කරගන්න දැන්. මේක චුට්ටක් නෝට් කරගන්න පොතේ. 1 2 3 4 දාලා මේ විදිහට වශයෙන් ලියලා මේක නෝට් කරගන්න. පැහැදිලි ලියා ගන්න ඉස්සෙල්ලා. පැහැදිලිව ලස්සන ලියාගන්න පුතා. පැහැදිලි කිරීම මතට මොනවා හරි ප්‍රශ්නයක් මතුවොත් අනිවාර්යෙන් අහන්න. right පුතා ලියලා ඉවරයිද ඉස්සරු? තරුෂි හරිද? හරි සර්. අපේ ඉස්සරු පුතා හරිද? හරි පුතා. තරු ආව නේද? මොකද පරක්කු? තරු? තරුණේත්‍රා තරු මොකද පරක්කු? ඇනෝ තරු? හරි. ඇනෝද පුතා?
තරු හරි කමන සිග්නල් ප්‍රොටෙක්ට් කරලා තරුට නේද? ඉස්සර පුතා අහනවද? ළමයින්ට ඇහිච්ච කතාවක් කියනවා. ඉස්සර පුතා අහනවද? ඉස්සර පුතා මට කියන්න බඩ අහනවද කියලා. තරුෂි අහනවද? හරි රයිට් හරි හොඳයි. දැන් මේක ලියාගත්තනේ. හරි. දැන් අපි මම කතා කරමු. මෙහෙමයි. දැන් අපිට යුක්ති අදහසක් ගන්න පුළුවන්. දැන් අපි හොයන්න ඕන 1 සහ 10 අතර තියෙන සංඛ්‍යාවල ලක්බණක. 1 සහ 10. දැන් මෙහෙම ගත්තොත් හරි දැන් ඔයාලට පොඩි අදහසක් එන්න ඕන. දැන් මම ඔයාලට ලක්බණකයක් හොයන්න දෙනවා. log 10 පාදයට 5.45. හරි. මෙන්න මේ වගේ හේක ලක්බණකයක් හොයන්න දෙනවා. හරි මේක තමයි දෙවෙනි කොටස කතා කරන්නේ. මේ හද දෙනවා. මේ සංඛ්‍යාව අයත් වෙන්නේ අර අපි කලින් හතරක් ලිව්වනේ. ඒ දෙක අතරින් මෙන්න මේ 1 සහ 10 අතර තියෙන සංඛ්‍යාවල්. ඒක පැහැදිලිනේ. 5.45 මේ වගේ තව එන්න පුළුවන්. තව මොනවද? 7.32 8.53 මේ විදිහට 9.42 කොහොම හරි 1යි 10යි අතර 1 සහ 10 අතර 1 සහ 10 අතර සංඛ්‍යාවල මුලින්ම අපි ලක්බණක ගන්න බලමු. මෙන්න මේ 1 සහ 10 අතර එන ලක්බණකේ ගැන ඕගොල්ලන්ට උත්තරය ගැන මොකක්ද හිතන්න පුළුවන් මෙතෙන්ට එන. මෙන්න මෙතෙන්ට එන උත්තරය ගැන මොකක්ද ගන්න පුළුවන් අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් බලන්න 10 පාදයට එක වුණොතින් උත්තරේ එන්න ඕන බිඳුව. හරි. හොඳ තැනක් කියන්න අහගෙන ඉන්න. ලඝු 10 පාදයට සංඛ්‍යාව එකක් වුණොතින් උත්තරේ බිඳුවයි. අපි ගත්තා. හරිද? ඊට පස්සේ ලඝු 10 පාදයට සංඛ්‍යාව 10 වුණොතින් උත්තරේ 1යි. හරි. 10 ලඝු 10 පාදයට සංඛ්‍යාව එකක් වුණොතින් බිඳුවයි ලක්බණකය. ලඝු 10 පාදයට සංඛ්‍යාව 10ක් වුණොතින් උත්තරේ ලක්බණකය 1යි. එතකොට මම ඔයාලගෙන් අහන ප්‍රශ්නේ 1 සහ 10 අතර තියෙන ලක්බණක මොන වගේ සංඛ්‍යාව වෙන්න ඕනද? සුට්ටක් හිතලා කියන්න. පොඩ්ඩක් හිතන්න. උත්තර මොන වගේ වෙන්න ඕනද? අනිවාර්යෙන් අපිට ලක්ෂණයක් කියන්න පුළුවන්. ඔකේ අමුතුලා උත්තර මයික් ඔන් කරලා කියන ගොඩක් හොඳයි. මම කැමති කතා කරනකොට. බයින්න එපා මොකද බයින්න නැහැ. එන්න කතා කරන්න. තරුට ඇහෙන්නේ නැද්ද? තරු ඇහෙනවද? අනිත් ළමයින්ට නම් ඇහෙනවා. තරුට සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ. තරුෂි මට කියන්න බලන්න දැන් මොකද්ද අපි කොහොමද හඳුනගන්නේ? අපිට කියන්න පුළුවන් විශේෂ ලක්ෂණයක්. නේද? 1 සහ 10 අතර සංඛ්‍යාවල ලක්බණක හොයනකොට මෙන්න මෙතෙන් දෙන උත්තරේ පිළිබඳ අදහසක් කියන්න පුළුවන්. මොන වගේ අගයක් දෙන්න ඕන? තරුෂි බින්දුව දශම ගාන. අන්න හරි very good. අන්න හරියටම හරි. බිඳුවයි දශම ගානක් එන්න ඕන අනිවාර්යයෙන්ම. කොහොමද එහෙම තීරණය කරේ? අන්න තරුෂි හරියටම ඒක දැකලා තියෙනවා. කොහොමද කියන්නේ? බලන්න සංඛ්‍යාව එකක් වුණොතින් අගය අනිවාර්යෙන් බිඳුවයි. හරිද? දැන් සංඛ්‍යාව 10ක් වුණොතින් 1යි. සංඛ්‍යාව 10ක් වුණොතින් 1යි. ඒතර අපි හොයන්නේ මේ 1යි 10යි අතර. 1ක් 10ක් අතර සංඛ්‍යාවල 1ක් 10ක් අතර සංඛ්‍යාවල 1ක් 10ක් අතර කියලා කියන්නේ 1.52 3.55 නේද? 6.52 මෙන්න මේ වගේ සංඛ්‍යාවල ලක්බණකේ තමයි අපි හොයන්නේ. හරි. ඔව් ලක්බණකේ හොයන්නේ. හරිද? එතකොට උත්තර අනිවාර්යෙන්ම වැඩිම සංඛ්‍යාවේ
එන්න පුළුවන් 10නේ. ඒකට එන්න පුළුවන් උත්තරේ 1යි. අඩු සංඛ්‍යාව බිඳුව නම් එහෙනම් මේවායි උත්තර එන්න මේවායි උත්තර අනිවාර්යයෙන් වෙන්න ඕන 0.0 ගණන් එන්න ඕන. 0.0 හරි එන්න ඕන. හරි. අන්න එහෙනම් මෙතෙන්ට අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාවක් එන්න පුළුවන් කවදාකවත් බෑ. හොඳම කියන්න 1යි 10යි අතර තියෙන සංඛ්‍යාව ලක්වනක අනිවාර්යෙන්ම 0.0 ගානක් එන්න ඕන. මට අන්න ඒකයි ඔයාලට කියන්න ඕන තිබුණා. ඉසු පුතා කිව්වද තේරෙනවද? මම තවසිට නම් තේරලා කිව්වා. ඉසු පුතා තේරෙනවද කිව්වද? පුතා තේරුණ නැත්නම් පුතා ආයෙ මම කියලා දෙනවා අහන්න. ඉසුරු කිව්වද තේරෙනවද පුතා? හරි හොඳයි පුතා රයිට් තේරුණා කියලා කියනවා හරි. සරල දෙයක් තියෙන්නේ 1යි 10යි අතර සංඛ්‍යාව ලඝුණක හොයනොත් අනිවාර්යෙන් උත්තර එන්න ඕන 0.0 ගාන. රයිට් මට අන්න ඒක තමයි කියන්න ඕනලා තිබුණේ. රයිට් එහෙනම් අනුමාත්‍රිකාව ලියා ගන්න. අනුමාත්‍රිකාව ලියා ගන්න පුතා 1ක් 10ක් අතර 1ක් 10ක් අතර අනුමාත්‍රිකාව ලියා ගන්න. 1ක් 10ක් අතර එකක් 10ක් අතර සංඛ්‍යාවක ලඝු ගණකය සෙවීම. එකක් 10ක් අතර සංඛ්‍යාවක ලඝු ගණකය සෙවීම. හරි අනුමාත්‍රිකාව ලියලා ඉරක් ගහගන්න. හරි පුතා රයිට් චුට්ටි පොඩියට පොඩි ඡේදයක් ලියාගෙන ඉගෙන මාක් කායටි පොඩි ඡේදයක් ලියාගන්න මෙහෙම මෙහිදී එකක් 10ක් අතර ලඝු ගණකවල පිළිතුර එකක් 10ක් අතර ලඝු ගණකවල පිළිතුර අනිවාර්යෙන්ම 0.0 ගණනක් විය යුතුයි. අන්න තාමත් හොඳ පොයින්ට් එකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට ගණන් හදන්න හරි ලේසියි එතකොට. ඔයගොල්ලෝ දැන් අපිට ලඝුගණකයක් හොයන්න දුන්නොත් 1යි 10 අතර සංඛ්‍යාවක් අනිවාර්යෙන්ම එන්න ඕන ලඝුගණකය ගැන දලා අදහසක් ගන්න පුළුවන්. 0.0 ගණනක් එන්න ඕන. හරි. දැන් අපි උදාහරණ එකක් දෙයක් අරගෙන බලමු පුතා. පොඩක් පැහැදිලි කරගන්න කොහොමද ලඝුගණක හොයන්නේ. හරි. සර් ඔව් දරුසි. සර් තරුට ඇහෙන්නේ නැහැලු. එහෙනම් මේ එයාට YouTube එවන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් තරුසි මම කොහොමත් මේ channel එකට දානවා තරුසි මේක. ඔව් channel එකට දානවා channel එකට ගිහලා බලන්න පුළුවන්. හෙට උදේට channel එකට වැටෙනවා. වීඩියෝ එක. ඔව් ගැටලුවක් හා සර් මං ඔව් තරුසි. තරුට කියන්න හොඳයි හරි. ඔව් ගැටලුවක් නෑ ඔයාලා අහගෙන ඉන්න හැමෝටම. මම පන්ති සහභාගී වුණ බැරි ළමයින්ට channel එකට දාන්න. channel එකේ ගිහලා බලලා note එක ලියා ගන්න. right? අපි දැන් පාඩම කරගෙන යමු. ගැටලුවක් නෑ. right. හරි අපි බලමු. උදාහරණයක් දෙයක් කරමු. එතන හරියයි. එතකොට අවශ්‍ය අපේ විහංගිලා එහෙම මොකක්ද නැද්ද? ක්ලාස් එක තමයි කරේ. විහංගිලට. තව කාවින්දියා විහංගි ඒගොල්ලෝ ගණන් කතාවක් නෑනේ. දන්නේ නැහැ සර්. දන්නේ නෑනේ. right. ගැටලුවක් නෑ. හරි. අපි උදාහරණ එක ඊට කලින් තව චුට්ටි දෙයක් කියන්න තියෙනවා මට. ලඝු 10 පාදයට මොකක්hari සංඛ්‍යාවක් අපිට මේක කෙටි කරලා ලියන්න පුළුවන්. විභාග පාස් පේපර්ස් වල සමහර වෙලාවට ළමයින්ට එහෙම දෙනවා. ඒක ඒ සංකේතය හඳුනගෙන තියෙන්න ඕන.
හරි මේ ලඝු 10 පාදයට කියන එක අපිට කෙටි කරලා යන ක්‍රමයක් තියෙනවා. හරි හරුවක් දාලා ඒක කොටු කරලා පැත්තෙන් ලියා ගන්න. ඒක අපිට ලියන්න පුළුවන් LGX. හරි කොහේ හරි තැනක L අකුරයි G අකුරයි තිබුණොත් ඒකේ පාදේම අනිවාර්යෙන් දැනගන්න ඕනේ මොකද්ද කියලා. මේකේ අනිවාර්යෙන් පාදේ වෙනවා. පාදේ මොකද්ද පුතා? පාදේ වෙන්නේ අනිවාර්යෙන්ම 10 පාදයට කියන එක තමයි ඒ කියන්නේ. හරි log 10 පාදයට x කියන එක තමයි මෙන්න මෙහෙම LG කියලා තිබුණොත් අනිවාර්යෙන් ඒකෙන් කියන්නේ 10 පාදයට කියන එක. ඒක හොඳට මතක තියාගන්න. හරි මෙන්න මේ LG කියලා තිබුණොත් ඒ අනිවාර්යෙන්ම කියන්නේ 10 පාදයෙන් කියන එක. හරි ඔයගොල්ලෝ ගණන් වල දෙන්න පුළුවන් LG 5.34. හරි නොදන්න ළමෙක් මේකේ පාදයක් ගැන හොයලා ඉන්න පුළුවන්. මෙහෙම LG කියන එකේ අදහස් වෙන්නේ මේකේ පාදය 10 කියන එක. හරි මෙන්න මේක කෙටි කරලා තියෙන්නේ. ලඝු 10 පාදයට 5.34 කියන කෙනාව කෙටි කරලා ලියලා තියෙනවා. පාස් පේපර්ස් මම ඕන තරම් දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දකිවි. මෙන්න LG කියලා දාලා තියෙනවා. LG කියලා තිබුණොත් එතන ගාව 10 පාදයට කියන එක තමයි එකකින් කියන්නේ. හරි. අන්න ඒක පුතා පොඩ්ඩක් පැත්තකින් වෙනත් පාට පෑනකින් හරි පොඩ්ඩක් තරවත් දාලා ලියා ගන්න. හරි. ඔය වගේ පොඩි තැන් ඔයගොල්ලෝ සමහරලාට එරෙන්න පුළුවන්. ඒක නිසා ඒ පොඩි තැන පවා අල්ලගෙන යන්න. ඉතින් පුතා අහනව නේද? ඒක නිසා ඒ වගේ දේවල් පවා පොඩ්ඩක් පැත්තකින් නෝට් කරලා තියාගන්න. හොඳට ඔලුවට ගන්න. LG කියලා තිබුණොත් හොඳටම මම තියාගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 10 පාදයෙන් කියන එක. හරි. L අකුරයි G අකුරයි විතරක් තිබුණා. හරි. ඒකේ අදහස වෙන්නේ 10 පාදයෙන් කියන එක. හරි. ඒක චුට්ටක් නෝට් කරගන්න. හරි. ඒ වගේම විනාඩි 44ට මේ සර්වර් කට් වෙනවා. තව විනාඩි 4කින් විතර කට් වෙනවා. හරි. එතකොටම මේ දැන් ඔයගොල්ලෝ ලොග් වුණ ලින්ක් එක නෙමෙයි වෙනත්ම ලින්ක් අලුත් ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එකෙන් තමයි එන්න ඕන. අර අලුතෙන් එවපු ලින්ක් එකෙන් තමයි ඊළඟට ඔයගොල්ලෝ එන්න ඕන. හරි. තව විනාඩි 4කින් විතර කට් වෙවි. මෙතන මම ආය අලුතෙන් ලින්ක් එකක් එවනවා. ඒ අලුතෙන් එවන ලින්ක් එකෙන් එන්න. right? right. අපි බලමු උදාහරණ දෙකක් තුනක් කතා කරනකොට තේරෙයි. right. අපි පළවෙනි උදාහරණ මම කියලා දෙන්න පළවෙනි උදාහරණ එක. උදාහරණ එක. අපි ගමු බලන්න පුතා. ලඝු 10 පාදයට 4.58 ලඝු ගණකය සොයන්න. හරි. ලඝු 10 පාදයට 4.85 ලඝු ගණකය සොයන්න. හරි. දැන් ඔයගොල්ලෝ මාර කිව්ව කෙටි ක්‍රමයට අනුව මේක තව විදිහකට එන්න පුළුවන් ඕන නේද? මොකද කෙටි ක්‍රමයට ලියනකොට LG 4.58 කිව්වත් හරි. හරි. LG 4.58 කිව්වත් එන්නේ ලඝු 10 පාදයට 4.58 ලඝු ගණකය හොයන්න කියන එක. හරි. හරි. මම පළවෙනි ගාන කියලා දෙන්නම්. හරි බලමු අපි. හරි. කොහොමද මේක ලඝු ගණකය හොයන්නේ? හරි. දැන් පුතා ඔයගොල්ලෝ අපි දැන් මෙන්න මේ 4.58 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය තමයි හොයන්න ඕනේ. හරිද? අපි දැන් ඔයගොල්ලෝ අර පෙළපොතේ පිටිපස්සේ තීරු කරලා ගන්න. පෙළපොතේ පිටිපස්සේ තියෙන වලට ලඝු ගණක වගු. මේ ලඝු ගණක වගු.
මේක පෙරලා ගන්න පුතා. පෙළ පොතේ පිටිපස්සේ තියෙනවා ලග්න වග. හරි ඔය කඩ සමහර කඩවල වල තියෙන පොත් ගන්න යන්න බා පුතා. මේ අපේ පෙළ පොතේම තියෙන මේකේ ෆොටෝ කොපියක් අහගන්න ඕගොල්ලෝ. අන්න විතර පරිහරණය කරන්න නැත්නම් පොත හරි මේක පොඩක් චෙක් කරගන්න සමහර කඩවල වල තියෙන ඒවා හරියට නිවැරදිව නැහැ. හරි වඩාත්ම සුසු තමන්ගේ මේ පෙළ පොතේ තියෙන එක ඒකේ ෆොටෝ කොපියක් ගහගෙන තියාගන්න. හරි? හරි. දැන් බලමු. දැන් මම ඔයාලට කියලා දෙනවා. දැන් අපි ඇත්තටම හොයන්න ඕනේ මොකද්ද? චුට්ටක් බලුවොත් ඉඳන් log 10 පාදයට 4.58 ලග්වන්න එකේ කිව්වට පස්සේ මෙන්න මෙතන ඉස්සරහට එන සංඛ්‍යාව නැතු හොයන්න ඕන නේද? මෙන්න මෙතන තියෙන එන සංඛ්‍යාභාමී අපි ලග්වන්න එකේ කියලා අහන්න. හරි අන්න ඒ ආව හොයන්න ඕන. හරි. එහෙම ගත්තොත් පාදය 10යි. හරි. සංඛ්‍යා මෙන්න මෙතෙන් එන 10 පාදයට අදාළ සංගුණකය. උත්තරේ එනවා 4.58. මෙන්න මේ 4.58 වෙන්න 10 මෙන්න මේ දර්ශකයට එන්න ඕන ගාන තමයි අපි දැන් මේ ලග්ගන වලින් හොයන්නේ. ඒකට තමයි අපි කියන්නේ ලඝු ගණකය කියලා. ලඝු ගණකය කියලා අපි හොයන්නේ මෙන්න මේ x අගය. 10 කීවෙනි පාදයේද කියන එක. සෝරි 10 කීවෙනි දර්ශකයේ මොකක්ද කියන එක තමයි කියන්නේ. හොයන්න. හරි. හරි තවසි ඇහෙනවද? හොස්තෙන් හරි. ඉසුරු පුතා ආන්නේ නැහැ තාම. ඉසුරු.
පුතා ඇහෙනවද? හරි පුතා අපි දැන් බලමු ලග්නක පාඩමේ මම මෙතන කියාගෙන ගියේ පාදය 10 පාදයට තවසේ ඇහෙනවද? ඔව් සර්. හරි. මොකද අපි ගත්තට පස්සේ ලග්නක 10 පාදයට 4.5 ලග්නක නේද? දැන් 10 පාදයට අදාළ ලග්නකය ගන්න ඕන. හරි 10 පාදයට ලග්නකය හොයා ගන්න ඕන. හරි. ඒක හොයන්න තමයි අපි ලග්නක වගු පාවිච්චි කරන්නේ. හරි අපි දැන් බලමු ඒක ගන්න විදිය. right? හරි දැන් බලමු 4.58 අදාළ ලග්නකය. උත්තරේ අනිවාර්යෙන් එන්න ඕන මොකද්ද? 0 ගානක් එන්න ඕන. හරි අපි මෙයා 10 1.10 අතරනේ. නේ 1.10 අතර එහෙනම් උත්තරේ එන්න ඕන අනිවාර්යෙන්ම 0 ගාන. හරි අපි දැන් බලමු උත්තරේ ගන්න විදිය. හරි 4.58ට අදාළ ලග්නක හොයමු. හරි ඔයගොල්ලෝ මුලින්ම මේ පොතේ මේ පෙරලා ගන්න අපේ ලග්නක පොතේ එහා පැත්තේ පිටුව අන්තිම කොනේ පිටුව ඒකේ 45 දැන් 4.58 දැන් මෙතන මේ දශම චිත්ත අමතක කරලා මෙහෙම ගන්න. මුල් තියෙන සංඛ්‍යා දෙක තීරුව. මෙතන ගාව තියෙන ප්‍රධාන අන්ත මුලින්ම තීරුවක් පොඩි තීරුවක්. අන්නේ තීරුවට අදාළ සංඛ්‍යා තමයි මෙන්න මේ පළවෙනි සංඛ්‍යා දෙක. හරි දශම චිත්ත නැතුව. එතන ගාව කියන එතකොට 45. හරිද ඉතින් පුතා 45. මේ පොතේ අපි පෙරලා හොයාගෙන යන්න ඕන මේ එහා මුලින්ම තියෙන චූටි තීරුවේ මුලින්ම තියෙන පොඩි තීරුවේ 45 හොයාගෙන යන්න ඕන. හරි බලමු 45 මම පෙරලා හිටියේ 200 පිටුවේ නැහැ. එහෙනම් කියන්නේ නැත්තේ 199 පිටුවේ දැන් ඔයගොල්ලෝ බලන්න මේ මුලින්ම තියෙන තීරුවක් පේලියක්. හරි මේ පේලි 45. දැන් මෙතන ගා 45 තියෙන මුයි දශමික අමතක කරන්න මෙතන කියන 45 මුල් සංඛ්‍යා දෙක. මේ මුල් සංඛ්‍යා දෙක ගන්නවා. අන්නේ සංඛ්‍යා දෙකට අදාළව පළවෙනි තීරුවේ 45 හොයාගෙන යනවා. හරි 45 ඉන්නවා පොඩ යට දෙන්න. යට ටික යපලමට වඩා චුට්ටක් උඩින් ඉන්න 45. හරි. අන්න එතෙන්ට යනවා. හරි. එතෙන්ට ගිහිල්ලා ඒ පේලිය දිගේ 38ට 8 මෙන්න උඩින් තියෙන බිංදුව 1 2 3 4 5 6 8 9 වෙනකන් තියෙනවා උඩින් පේලි. නේද? අන්න ඒවයි 8. ඒ පැත්තෙන් එකකින් 8. මේ 8න් අදහස් කරන්නේ ඒක. හරි දැන් මම මේ තීරුව මෙහෙම ඔන්න බෝඩ් එකේ අඳලා මේ විදිහට එන්න පුතා. හරි මෙහෙම තියෙනවා අපේ ඔය මම කිව්ව පේලි ටික. නේද? මෙතන 45 ඉන්නවා ඊට උඩින් 44 43 42. හරි යටින් ඉන්නවා 46 47 එහෙම. ඊට පස්සේ මේවයි තියෙනවා මම චුට්ටක් මෙහෙම අඳිනවා. මේව ගත්තට පස්සේ 3 හරි මෙහෙම තීරු තියෙනවනේ. එහෙම ගිහිල්ලා මේක මෙහෙම තියෙනවා. මුලින්ම තියෙන බිංදුව 1 2 3 එහෙම ගිහිල්ලා 8 9 අන්තිමට 8 9 නේද? 8 9 තියෙනවා. හරි 8 9 තියෙනවා. ඊට පස්සේ මෙතනින් වෙන් වෙලා 8 9 වෙන් වෙලා ඊට පස්සේ තියෙනවා ආයෙත් 1 2 3 කියලා තියෙනවා. මෙතන ගාව තියෙනවා මධ්‍යන්න අන්තරය කියලා එකක්. මධ්‍යන්නේ අන්තරය. හරි. මධ්‍යන්නේ අන්තරය. ඒකෙත් ආයෙත් හදනවා 1 2 3 4 5 කියලා 9කට. 1 2 3 4 5 6 7 8 9. හරි. මෙන්න මෙහෙම දාලා සැකිල්ලක් තමයි අපේ තියෙන්නේ ලඝු වගු වල. හරි. චුට්ටක්ම බෝඩ් එකේ යන්න. හරි මම ඔයාලට හරි ගන්න ඕන නිසා පොඩ්ඩක් හන්දේ. දැන් පුතා මෙතන අපිට හොයන්න ඕන 4.5යි 8ට අදාළ ලඝු ගණකය. හරිද?
දැන් මේකේ අපි මෙන්න මේ දශම චිත්ත අමතක කරලා මුලින් තියෙන සංඛ්‍යා දෙක කොයිලාරි ගන්න ඕන. මුලින් තියෙන්නේ 40 දශම චිත්ත අයින් කරාම ගියේ තියෙන්නේ 45. මුලින් තියෙන සංඛ්‍යා දෙක. අන්නේ මුලින් තියෙන සංඛ්‍යා දෙකට අදාළ තීර තමයි මේ තියෙන්නේ. හරි මේක ඒක තියෙනවා අපිට මුලින්ම පටන් ගන්නවා මෙයාව 10න් පටන් ගන්න. හරිද 10න් පටන් ගන්නවා. හරි 10න් පටන් ගන්නවා 10ට අදාළ බිංදු 4ක් තියෙනවා. හරිද 10 11 12 එම සියල්ලම කීලු මෙන්න මේ මුල් තියෙන සංඛ්‍යා දෙකට අදාළව මෙයාව තෝරගන්න මේ පැත්තෙන් තෝරගන්න. හරි අපේ ඉන්නේ 45 45 තෝරගත්තා. හරිද? ඔන්න 45 තෝරගත්තා. ඊට 45 දිගේ මෙහෙම යන්න ඕන. ඔයා මෙහෙම යන්න ඕන. මේ පැත්තට මේ 45 දීරෝ දිගේ ඊට පස්සේ තියෙනවා මේ 8. මෙන්න මේ 8 ඉන්න ඕනේ. 8 තෝරන්නේ මෙන්න මේ උඩ තියෙන ඉලක්කම. 8 පිටේ දිගේ පල්ලෙහාට එනවා මෙතෙන්ට. මේ දෙක හම් වෙනකොට තරක් අන්නේ හම් වෙන තැන තියෙන සංඛ්‍යාව තමයි අපිට මොකද්ද ලඝු ගණක වෙන්නේ. හරිම සරල දෙයක්. ලඝු ගණක ගාන හරිම ලේසි. හරියට ඔළුවට දාගත්තොත් ඕලේ විභාගේ ලේසියෙන්ම කොට ගන්න පුළුවන් ගාන තමයි ලඝු ගණක ගාන. හරි මේක මේ බල ලියන්නනේ තියෙන්නේ. හරියට මෙන්න මේක තෝරගන්න එකයි තියෙන වැඩි හරියට. හරි ඒ නිසා අපි මේ ක්‍රමක්‍රමයෙන් හරියට පොඩි ගාන ඉඳන් යමු. හරි දැන් බලමු දැන් මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව හොයා ගන්න ඕන. හරි අපිට ලේසියි නෝ ගන්නකො බලලා ඔයගොල්ලෝ කියන්න බලලා ඉතින් තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා 45 දුරි මේට යනවා 8න් පල්ලෙහාට මෙන්න මෙතන ඡේදනයටලා කියන්න බල සංඛ්‍යාව කියන්න පුතා බලලා කියන්න මට මෙසේජ් එකක් හරි දාන්න හැමෝම කීයේ තියෙන පුතා හරිසි බලලා කියන්න මට එතන එන සංඛ්‍යාව මොකක්ද කියලා මෙසේජ් එකක් හරි දාන්න හැමෝම 6609 6609 ඔන්න අපේ සරුචිතාව උත්තරයක් 6609ලු හරි අනිත් අයටත් මේකමද කියලා බලන්න ඉන්නේ එන්න මෙතෙන්ට එන්න මම පොඩ්ඩක් ඈත් කරලා එක ලියන මෙතන ලියන්න බැරි නිසා ඊතරයක් දාලා මෙතෙන්ට එන්න ඕන එක මෙතනින් පැත්තකින් ලියනවා 6609 ඉසුරු පුතාට ඒකමද දැක්කේ ඉසුරු තරු කොට බලන්න ලඝු කියන්නේ පුතා ලඝු වගු ටික හොඳට පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕන. හරි. ගණන්ටියක් හදනකොට හරියනවා 6609. හැමෝටම හරිද ඒක? ඉසුරු පුතා ඒක දැක්කද 6609 45 දිගේ මේ පැත්තට යනවා 8 කෙලින් මේට එනවා. හරිද පුතා ඉසුරු පුතා ඇහෙනවද? මෙසේජ් එකක් හරි දාන්න පුතා මම කැමතියි මාත් එක්ක නිතරම කතා කරමු. මොකද ඔයගොල්ලෝ කියන ප්‍රශ්න හැම දෙයක්ම ඉදිරිපත් කරනවාද සාමාන්‍ය පන්තිේ පුරාණ ටක් ගාලා ඉඳ දික්ක ලහන්න පුළුවන් නේද? දැන් Zoom වලින් කරයි කියලා අපි මයික් ඕෆ් කරගෙන ගියොතින් වැඩි කරගන්න අමාරු වෙනවා. හරි. නිතර කතා කරනවා අර ගානේ මෙසේජ් වලින් හරි කතා බහ කරෙන්න ඕන. හරි. ඔව් කියන පුතා ඉසුරු පුතාට ඒ 6609 ආවද තේරුණ නැත්නම් පුතා මම ආයෙ කියලා දෙන්නම් ඉසුරු ඉසුරු පුතාට 6609 ආවද උදාහරණ එක නැත්නම් පුතා මෙසේජ් එකක් හරි දාන්න පුතා මට මොකද මම දැන් කියනවා ඔයාලට තේරුම් කියලා මම දැනගන්න ඕනේ මම තේරෙනවා කියලා දැනගන්න පුළුවන් එක්ක මෙසේජ් එකක් දාන්න ඕන නැත්නම් මයික් එකෙන් කතා කරන්න ඕන හරි ඉතුරු ඇහෙනවද පුතා ඉතින් පුතාට මොකද શબ્දයක් නැත්තේ හරි ආයි මම කියනවා 4.58 අපි හොයා ගන්නවා ලග්ගන්න කියලා. ලග්ගන්න එකේ හොයන්නේ අර ලග්ගන්න වගේ පෙරලලා
මුලින් තියෙන සංඛ්‍යා දෙක මුලින් තියෙන 40 දශම දෙක අමතක කරලා බලන්න මුලින් තියෙන 45 මුලින් තියෙන සංඛ්‍යා දෙක. අන්නේ සංඛ්‍යා දෙකට අදාළ තියෙනවා මේ තියෙන්නේ මුලින්ම තීරුව ඒක. හරි ඒකින් අපි හොයාගෙන යනවා 45. මෙන්න මෙතන ගාන 45 ඉන්නවා. හරි ඊට පස්සේ ඒකෙන් මේ පැත්තට බලනවා මේ තීරුවේ. ඊළඟට තියෙන්නේ කීයද 8. එහෙනම් 8 හොයාගන්නේ මේක අපි සංඛ්‍යාත්මක වලින් අප මුල් සංඛ්‍යා දෙකට අදාළ තියෙනවා මේ. මේක එතකොට තුන්වෙනි සංඛ්‍යාව. හරි තුන්වෙනි සංඛ්‍යාවට අදාළ වෙන්නේ මෙන්න මේ උඩින් තියෙන ටික. හරි තවත් දශම ස්ථානයක් ආවොතින් ඒකට අදාළ වෙන්නේ මෙන්න මේ මධ්‍යස්ථානන්තරයේ තියෙන අගයන් ටික. හරි අපි මුලින් දශම ස්ථාන දෙකක් තියෙනවා කතා කරමු. දශම ස්ථාන දෙකක් ආවොතින් මධ්‍යස්ථානන්තරයක් හොයන්න ඕනේ නැහැ. හරි මේකේ දශම ස්ථාන දෙකයි. එතකොට කෙලින්ම අපිට උත්තරය ගන්න පුළුවන්. දැන් 45 තීරුවට අදාළ 8 පේලේ කිලින් තියෙන ඒ දෙන්න හමු වෙන තැන තමයි උත්තරේ එන්නේ 6609. ඉසුරුප්තාට තේරෙනවද? ඒක උත්තරේ හරියද? 6609. ආපහෙට තේරෙනවද? ලක්ගණකේ. තේරෙනවද පුතා? හරි ගමන මේක ඒක ලක්ගණකේ අපි කියනවා උත්තරේ එනවා කීයද? හරි තව දෙයක් කියනවා මෙතන ලක්ගණක හොයාගත්තා. ලක්ගණකේ හොයාගත්තම අනිවාර්යයෙන්ම එනවා මොකද්ද? 0.666.09. හරි මේක තමයි උත්තරේ. මෙතනින් දශම ස්ථානයේ අගය 4 ගන්නවා. ඉස්සරහා පූර්ණ සංඛ්‍යා 0.0 ගණන් එන්න ඕන. මොකද මේක 1.10 අතර සංඛ්‍යාව. 1.10 අතර සංඛ්‍යාව වුණා පස්සේ අනිවාර්යෙන්ම 0.0 ගණක් එන්න ඕන. එහෙනම් 0.0 තිබ්බා. ඊට පස්සේ ඉතුරු මෙතනින් හොයා ගන්න සංඛ්‍යා හතර ලියන්න. හරි උදාහරණ 1. හරි. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා බිඳුව හිතා ගන්න විදිය. මෙතන ගාව පූර්ණ සංඛ්‍යා එකක් ආවොතින් අනිවාර්යෙන්ම බිඳුව. පූර්ණ සංඛ්‍යා දෙකක් ආවොත් 1. පූර්ණ සංඛ්‍යා තුනක් ආවොතින් 2. එහෙම තියෙන පූර්ණ සංඛ්‍යා වලින් එකක් අඩු කරන් පස්සේ එනවා මෙතෙන් එන්න ඕන ගන්න. එහෙම හිතා ගන්න පුළුවන්. හරි. ඔයාලට මතක තියෙන විදිහට ඒක මතක තියාගන්න. මේක එන්නේ 0.0. ඒ මෙතනින් එන සංඛ්‍යාව 0.0 කියලා දාලා උත්තරේ ගන්න. හරි. පළවෙනි ගන්න ලියා උදාහරණ 1 ලියා ගන්න පුතා. හැමෝම ලියා ගන්න උදාහරණ 1. හරි ලියාගෙන ඉවරයිද පුතා? හරිද ලියාගෙන ඉවරයිද? ඔව් සර්. අපේ ඉස්සුරු ලියාගෙන ඉවරයිද? ඔව් සර්. හරි පුතා මේ පුතා ඇහෙනවද? තේරෙනව නේද? ඔව් සර්. තේරෙනවා සර්. මොනවා හරි ඔව් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න. හරි. අපි උදාහරණ දෙක බලමු. උදාහරණ දෙක මම ඔයාලට දෙනවා. ලඝු 10 පාදයට 4.25 ලඝු ගණකය සොයන්න. හරි. ලඝු 10 පාදයට 4.25 ලඝු ගණකය සොයන්න. හරි. මම එකක් කියලා දෙන්නම්. ඊට පස්සේ ගණන් දෙකක් දෙනවා. හරි. ඔන්න එකක් හොයනකොට මම කිව්ව විදිහට මොකද කරන්නේ ඒගොල්ලෝ? මුලින්ම සංඛ්‍යාව ලියා ගන්නවා. අපි කීයද හොයනවා 4.25. හරිද? උදාහරණ දෙක. එකක් මම කියලා දෙන්නම්. ඊට පස්සේ මම මොකද දශම දෙක අමතක කරන්න. දශම දෙක අමතක කරාම පස්සේ මෙතන තියෙනවා සංඛ්‍යා දෙකක්
ඒ සංඛ්‍යා දෙකකින් හැදෙනවා 42. අන්නේ 42 හොයාගෙන යනවා පළවෙනි තීරුවේ. කොතනද එයා ඉන්නේ? මෙන්න මෙතන ගාව ඉන්න. ඉස්සලා කියන 45 දැන් අපේ දෙවෙනි උදාහරණය 42. හරිද? එයා හොයාගත්තා. මෙන්න මෙයා. ඊට පස්සේ මේ තීරුවේ මෙන්න මේ තීරුව තමයි උත්තරේ ඉන්නේ. මේ තීරුවේ ගොඩාක් උත්තර තියෙනවා. 0 1 2 3 එහෙම 9ක් වෙනකම් මේ සංඛ්‍යා 9ක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ දෙක. ඊට පස්සේ ඉන්නේ ඊට පස්සේ තුන්වෙනි ඉන්න සංඛ්‍යාව තුන්වෙනි ඉන්න 5. අන්නේ 5ට අදාළ තීරුව. අපි හිත මෙන්න මේක මෙහාටින් ඉන්නයි කියලා 5. අන්නේ එයා ගෙලින් එනවා අපි පල්ලෙහාට. එයා මෙහින් එනවා 5 තීරුවෙන් 42කින් මෙහෙට එනවා. අද 5 තීරුවෙන් පල්ලෙහාට එනවා 42කින් මෙහෙට යනවා. මේ දෙන්න හමු වෙන කොටුව තියෙනවානේ. අන්න ඒ කොටුවේ තමයි අපේ උත්තරේ එන්නේ. හරි. 42 තීරුවේ මෙහෙට එනවා. ඊළඟ තියෙන සංඛ්‍යාව කීයද 5. එහෙනම් 5 පේරිට අදාළව බලන්න ඕන. නේ? දැන් 42 ගත්තට පස්සේ මේ එක බිංදුව තියෙනවා 1 2 3 4 5 4 9 වෙනකම් මෙහෙම තීරු තියෙනවානේ. ඒ තීරු වලින් අපි තෝරන්නේ මේ තුන්වෙනියට තියෙන සංඛ්‍යාව. මේකේ තියෙන්නේ 5. එහෙනම් 5ට අදාළව. හදිස්සි මෙතන ගාව 8 තිබුණා නේද? 8ට අදාළව. මෙතන ගාව 9 තිබුණා 9ට අදාළව. මෙතන ගාව බිංදුව තිබුණා එහෙනම් බිංදුවේ තීරුවට අදාළයි. මෙතන ගාව 3 තිබුණා 5 වෙනකොට එහෙනම් 3 තීරුවට අදාළයි. හරි. මම හිතනවා හැද්ද ඇති කියලා. හරිද? හරි. එහෙනම් මට ඒකෙත් උත්තරේ බලලා කියන්න. 42 5 42 තීරුවේ පස්වෙනි පේලියේ දෙන්න එකතු වෙන තැන හමු වෙන තැන හරියට මෙහෙන් ඊතරයක් යවනවා එක්කෙනෙක් මෙහෙන් එනවා අනිත් එකලා මෙහෙන් එනවා ඒ දෙන්න හමු වෙන තැන තියෙන සංඛ්‍යාව තමයි අපේ ලග්ගණකය වෙන්නේ හරි ඒ සංඛ්‍යා හතර ඒක මට කියන්න බලන්න දෙන්නත් ඒක මම කියන්න මෙතෙන් දෙන ඕන සංඛ්‍යාව 42 5 ලග්ගණකය බල කියන්න 6284 6287 ඔන්න අපේ කවුද කවදිතාව 6287යි ඉස්සර පුතා කියන මට ඉස්සර පුතා උත්තරේ සර් 84 හරි සෝරි 84 ඔන්න තරජිතාව උත්තරයක් 84 හරි ඉස්සරට කියන උත්තරයක් ඉස්සරුත් මට උත්තරයක් කියන්න එක බලන්න හරියට ඉස්සර කියන්න පුතා නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න ඉස්සරට ආපු උත්තරේ කියනවා මෙතන කියන්න පුතා ඉස්සර කියන්න පුතා උත්තරේ 6200 right very good හරි 6284 ඉසුරුටත් ඒ උත්තරේ ඇවිල්ලා හරි උත්තරේ ආවල කියන්නේ වැඩේ මීටර අන්න වැඩේ හරනේ හරි එතකොට ඔන්න වෝල්ට් හොයාගත්ත හැකි දශම ස්ථාන දෙකක් ආවොතින් අපිට ලේසියෙන්ම උත්තරේ හොයාගන්න පුළුවන් හරි ඔය දශම ස්ථාන දෙකක් ආවොතින් මෙන්න මෙතනින් එහාට යන්නේ නැහැ මේ මධ්‍යන අන්තර කතාවට එන්නේ මෙන්න මෙතෙන්ට තව දශම ස්ථානයක් ආවොතින් හරි අපි ඊළඟ උදාහරණයෙන් බලමු ඒ වගේ ගන්න ඉස්සලා අපි තමයි දෙවෙනි උදාහරණය තියාගන්න ගන්න. දෙවෙනි උදාහරණය ලියලා උත්තරේ දාගන්න. උත්තරේ එනවා එතකොට මෙතනින් මේ සංඛ්‍යා හතර ඉස්සලා එන 6යි 2යි 8යි 4 මෙතෙන්ට එන්න ඕන බිංදුවයි දශම. හරි. මොකද 1යි 10යි අතර සංඛ්‍යාවක් නේ. එන අනිවාර්යෙන් බිංදුවයි දශම. හරි. එහෙම මතක තියාගන්න. එහෙම නැත්නම් මෙතන ගා පූර්ණ සංඛ්‍යා එකක් නම් බිංදුවයි දශම. හරි. ඔයගොල්ලෝ ක්‍රම දෙකක් කියනවා මෙතෙන්ට බිංදුව එන විදිය මතක තියාගන්න. පළවෙනි ක්‍රමය මේ සංඛ්‍යාව 1යි 10යි අතර නම් අනිවාර්යෙන් බිංදුව දශම ගන්න. උත්තරේට. ඒ වගේම අපිට ලග්ගණකේ හොයන්න තියෙන සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා එකක් නම් අනිවාර්යෙන්ම බිංදුව දශම ගන්න. හරි. ඒ ක්‍රම දෙකකින් ඔයාලට පහසු විදියකට මතක හිටින විදියට අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. හරි. දෙවෙනි උදාහරණ ලියා ගන්න.
උදාහරණ දෙක. හරි. තව වෙලාවක් නැහැ නේද? හරිද? ලියලා ඉවරයිද? අපි තව උදාහරණයක් බලමු නේද? හරි අපි තව උදාහරණයක් බලමු දැන්. උදාහරණ 3 උදාහරණ 3 අපි දැන් මෙතෙක් කළා කතා කරේ දශම ස්ථාන දෙකක්. දැන් දශම ස්ථාන තුනක් ආපු සංඛ්‍යාව බලමු. මේ වගේ ලඝු 10 පාදයට 46යි දශම sorry කෑ 10ක් අතරනේ 4යි දශම 6යි 5යි දෙකදී ලඝු ගණකය සොයන්න කියලා ඔයාලට විභාගෙට දෙනවා. දුන්නොත් කොහොමද හොයන්නේ? මෙතන අපි ඉස්සෙල්ලා කතා කරේ දශම ස්ථාන දෙකයි. ඔන්න දැන් තව දශම ස්ථානයක් වැඩි වෙනවා. හරි. අන්න එතෙන් තමයි මේ මධ්‍යන අන්තර කියන කතාව අපි පාවිච්චි කරන්නේ. හරි. ඒ උදාහරණයක් බලමු දැන්. තුන්වෙනි උදාහරණය මේකෙත් අර විදිහ තමයි කරන්නේ. පොඩ්ඩක් එකක් තීමක් වෙන්නේ. හරි. ඔයගොල්ලෝ මුලින්ම අර සංඛ්‍යාව ලියාගමු. 4යි දශම 6යි 5යි 2. මෙන්න සංඛ්‍යාව. මෙන්න මෙයායි තමයි අපි ලඝුගණකේ හොයන්න ඕන. හරිද? කරන්න ඕන අර විදියටම ඕන දශම සිත අමතක කරනවා. මුලින්ම තියෙන කොට දශම සිත අමතක කරන් පස්සේ මුල්ම තියෙන සංඛ්‍යා දෙක. මුල් තියෙන සංඛ්‍යා දෙකට මම කිව්වා මෙන්න මේ තීරු පළවෙනි තීරුව අදාළයි. එහෙනම් 46 නේද මුල් තියෙන සංඛ්‍යා දෙක. එහෙනම් 46 හොයාගෙන යනවා. 46 හොයාගෙන යමු. හරි 46 හොයාගෙන 46 මෙතන ඉන්නවා. හරි. ඔන්න මේක හරි. ඊට පස්සේ මම කිව්වේ මොකද්ද? තුන්වෙනිට ඉන්න සංඛ්‍යාව. තුනට ඉන්න කීයද? 5. තුන්වෙනි සංඛ්‍යාව. මෙයා 1යි 2යි. 1 සහ 2. මේ තුන්වෙනිට ඉන්න සංඛ්‍යාවට අදාළ වෙනවා මෙන්න මේ පේළිය. හරි. මේ පේළිය අදාළ වෙන්නේ පුතා තුන්වෙනි අගේ. හරි. ඔයවත් අමතක කරන ළමයින් පුතා ඒවත් තමයි ලියාගන්න නෝට් කරගන්න. හරි. තුන්වෙනියට ඉන්න සංඛ්‍යාවට අදාළ තීරු තමයි මේ 1යි 2ට අදාළ කෙනා තමයි මේ තියෙන්නේ. මුලින්ම ඉන්නේ 1යි 1 හා 2 කියන සංඛ්‍යා දෙකට අදාළ තීරු මේ තියෙන්නේ. තුන්වෙනි සංඛ්‍යාවට අදාළ තමයි මේ. මෙන්න මේ තීරුව ඉන්නේ හතරවෙනි සංඛ්‍යාවට අදාළ තීරුව එන්නේ මෙන්න මේ මධ්‍යම අන්තර කියන තීරුව. හතරවෙනි සංඛ්‍යාව. right හතරවෙනි සංඛ්‍යාවට අදාළ කෙනාගේ අගේ තියෙන්නේ මේ මධ්‍යන අන්තර කියන කතාව. මධ්‍යන අන්තරය අපිට බෙදලා තියෙනවා. මධ්‍යන අන්තරය බෙදලා තියෙනවා කීයකටද? අර විදියටම කොටස් 9කට. මේ කීව කියලා විදියටම කොටස් 9කට බෙදලා තියෙනවා. හරි. ඒකටත් අගයන් තියෙනවා. මේව අගයන් තියෙනවා. 1 2 3 ඒකට අදාළ අගයන් තියෙනවා. හරිද? මෙහෙම අගයන් තියෙනවා. හරි. කොහොම අගයන් තියෙනවනේ. හරි. දැන් මම කියන්නම්. ඔයගොල්ලෝ මුලින්ම පළවෙනි සංඛ්‍යා දෙකට අදාළ
සංඛ්‍යාව 46 ඒක හොයාගත්තා. වෙන හොයාගත්තා. එයා දිගේ යනවා. එයා දිගේ යන්න ඕන තුන්වෙනි කෙනා තුන්වෙනි සංඛ්‍යාව කියන්නේ මේ තීරෝනේ එහෙනම් ඒකේ 3. හරි තුන්වෙනි සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ කොටසට අදාළව නේද? ඒකට අදාළ ඉන්නේ 5. එහෙනම් පහේ තීරුව. පහේ තීරුව දිගේ පල්ලෙහාට එනවා. කීය වෙනකන්ද? 46. 46 වෙනකන් එනවා. මෙන්න මෙතනින් තමයි මේ දෙන්න හමු වෙන්නේ. හරිද? මෙන්න මෙතන. හරි. මෙන්න මේකට අදාළ සංඛ්‍යාව මුලින්ම හොයාගන්නවා. 46 5. 46 5. මෙන්න මෙතන ගාව. මෙන්න මෙතෙන්ට අදාළ සංඛ්‍යාව මුලින්ම හොයාගන්නවා. හරි මට බලලා කියන්න බං 46 පේලියේ 5 වෙනියට ඉන්නේ කවුද කියලා. දෙන්නම් බල උත්තරය දාන්න ටක් ගාලා chat box එකට. ටක් ගාලා දාන්න. බලලා දාන්න මට. ලග්ගන්න තීරුවකින් බලලා දාන්න. 46 5 6675 කීයද පුතා? කීයද තරකේ? 6675 6675 තරකිට ආවා. අපේ ඉසිරු පුතාත් මට කියලා කියන්න. බලලා කියන්න. right. very good පුතා. 6675 right. හරි. දෙන්නම දැන් මෙතන ආගේ ගත්තා. හරි ඉස්සෙල්ලා දශම ස්ථාන දෙකක් තිබුණා නම් ඔන්න අපිට එහෙනම් උත්තරේ හරි. දශම ස්ථාන දෙකක් තිබුණා නම් ඔන්න ඔය උත්තරේ දාන්න පුළුවන් 0.0 කියලා. හැබැයි දැන් මෙතන ගාන තියෙනවා 2 කියලා හිතුවා. 2 කියලා හිතුවා. මේ 2 මොකද්ද? 2 කියන්නේ මොකද්ද? දැන් මේ 2 මොකද කරන්නේ? 2 කියන්නේ මොකද්ද පුතා? මෙන්න මේ 2 අයිති වෙන්නේ අපේ මධ්‍යස්ථ අන්තර කියන කොටසට. ලග්නක වගෝල තියෙනවා එහාට කොන්ට වෙන්න ආය කොටස් 9කට බෙදලා මධ්‍යස්ථ අන්තර කියන කැලල. අන්න ඒකට අදාළා කියන්නේ මෙන්න මේ 4 විදියට එන සංඛ්‍යාවට. 4 වෙනිට එන සංඛ්‍යාව කීයද අපේ 2. එහෙනම් 2ට අදාළ තීරුවට යනවා. මෙන්න මෙතනනේ 2. හරි 2 තියෙනවා නම් 2ට ගියා. මෙතන ගාව 4 තිබුණා එහෙනම් 4ට යනවා. මෙතන ගාව 6 තිබුණා එහෙනම් 6ට යනවා. මෙතන ගාව 9 තිබුණා 9ට යනවා. හරි ඔන්න අපි දැන් මෙතන ගාව තියෙන 2ට එහෙනම් 2ට ගියා. 2ට ගිහිල්ලා පල්ලෙහාට එනවා. පල්ලෙහාට කොතෙන්ද එනකන් එන්න ඕනද? එන්න ඕන පුතා මෙන්න මේ 46 තීරුව පිළින් එනකන් එන්න ඕන. මෙන්න මෙතෙන්ට එනකන් එන්න ඕන. 46 නේ අපේ පළවෙනි එකේ දෙකේ ප්‍රධාන තීරුව වෙන්නේ 46. 46 පේලිය පිළින් එන්න ඕන. 46 පේලිය කෙලින්ම දෙක ගෙන් එන්න ඕන. අන්න එතන තියෙන පුතා ගියා. අන්න ඒ ආගේ හොයා ගන්නවා. කීය තියෙන එතන තියෙන ආගේ? මධ්‍යස්ථ අන්තර ආගේ හොයා ගන්නවා. කීය තියෙන්නේ? කියන්න බලමු පුතා එතන කීය කියලා. 46 2 කීයද තරෂී? 2 තියෙනවා. එතන තියෙනවා තරෂී 2 right. අපේ විසිරු පුතා දැක්කද ඒක? 2 කියලා. ඔව් මෙතන ආගේ පුතා 2. නේද? මෙතන ආගේ ආවා අපිට කීයද? 76යි 7යි 6යි 6යි 7යි 5. හරි. ඒ මාගේයි මෙතෙන්ට එනවා අපිට මෙතෙන්ට එන්නේ කීයද ඉසුරට ආවද පුතා? 2 right very good. හරි හොඳයි. ඉසුර පුතා දැක්ක. දැන් මොකද්ද කරන්නේ? අන්න 2 ආවා. 2ට මොකද කරන්නේ? 6675ට අර 2 එකතු කරන්න. හරියටම හරි අන්න හරි. ඔව්. දැන් මේ 6675 කියන එකට අර 2 එකතු කරන්න ඕන. අර 2 එකතු කරන්න ඕන. මේ මධ්‍යස්ථාන්තරයෙන් එන මෙතන ගාවට එනාගේ එකතු කරන්න ඕන. දැන් මෙතන තියෙන 2 එහෙනම් මේ 2 එකතු කරන්න. 5යි 2යි 7යි මෙතන 7යි 6යි 6යි. ඔන්න උත්තරේ එනවා අපිට ඔන්න සංඛ්‍යා 4 හොයාගත්තා. 6යි 6යි 7යි 7. දැන් උත්තරේ දාන්නේ කොහොමද? මේ සංඛ්‍යාව ඉස්සල්ලා බලන මොන සංඛ්‍යාවද කියලා. මේකේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා 1යි. පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බිංදුවයි දශම ගාණක් එන්න ඕන. හරිද? එහෙම ඒක ක්‍රමයක් දාගන්න විදිය. අනිත් ක්‍රමය 1යි 10යි අතර සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් බිංදුවයි දශම වෙන්න ඕන. හරි? ඒ ඔයගොල්ලන්ට කැමති විදිහට හිතාගන්න මත් තියාගන්න කොහොමද උත්තරේ ගන්න ඕන. හරි. දැන් මම කියනවා මෙතන ගාව තියෙන්නේ පූර්ණ සංඛ්‍යා 1යි. පූර්ණ සංඛ්‍යා එකක් නිසා උත්තරේ අනිවාර්යයෙන්ම බිංදුවයි දශම දාලා මේ අපි දැන් හොයාගත්ත සංඛ්‍යාව දශම විශක් කියලා කියනවා. මෙච්චරයි පුතා උත්තර. හරි.
ලේසියෙන්ම ලකුණු 4-5ක් උඩ දාගන්න පුළුවන්. මේ පොඩි ප්‍රශ්නයක් ආවා. හරි. ලොකු ප්‍රශ්නවල මේ වගේ ගණන් හොයාගත්තා කියන්නේ හරියට ලකුණු 3-4 ගන්න පුළුවන්. ලේසියෙන්. හරි. ඒක නිසා උත්තරේ එනවා 0.6677. හරි. ඒක ලියා ගන්න පුළුවන්. තුන්වෙනි උදාහරණ ලියාගන්න. ඔබලා තව විනාඩි 4කින් විතර ආයෙ කට් වෙවි. මම ආයෙත් අලුතෙන් ලින්ක් එකක් කියවනවා. අන්තිමට එවන ලින්ක් එකෙන් තමයි එන්න ඕන. පරණ ලින්ක් වලින් එන්න බෑ. අන්තිමට එවන ලින්ක් එකෙන් තමයි එන්න ඕන. හරි. තව විනාඩි 4කින් විතර කට් වෙවි. ඔය එකතු කරන්නේ උතවයි මම නම්බර්ස් දාලා තියෙනවා. ඒව චුට්ටක් නෝට් කරලා ඉස්සර පුතා. ඔය චුට්ටක් නෝට් කරගන්න කමක් නැහැ. 4.6 5 2 බලන්න 1 2 3 4 එහෙම නම් කරලා ඊට පස්සේ අර පොඩි සැකිල්ලයක් ගහගෙන ඒ වුණා පොඩ්ඩක් නෝට් කරන ඔයගොල්ලන්ට තව මාසයක් දෙකක් යන සමානව අමතක වෙන්න පුළුවන් නේද? පාට හොඳයි කියලා හිතන ඕන දෙයක් ලියා ගන්න ඈ. තව අපි උදාහරණ දෙකක් තුනක් බලමු පුතා. හරි ලියාගෙන ඉවරයි ළමයි. හරිසි හරිද? හරි සර්. ඉස්සර පුතාට තව ඕනද? වෙලා ඕනද ලියා ගන්න? ඉස්සර පුතා ලියාගෙන ඉවරයි තව වෙලා ඕනද? හරි ඕකේ රයිට්. අපි මම දැන් ඔයාලට උදාහරණයක් දෙනවා. දෙන්නම තනියෙන් හදලා උත්තරයක් දෙනවා මට රයිට්. මේ ගන්න හදන්න තනියම හදන්න. චුට්ටක්වත් උදව් කරන්නේ නැහැ. උදාහරණ තුනක් කරා මේ ගන්න තනියම හදන්න. හරි දැන් පුළුවන්. රයිට්. හදමු. උදාහරණ 4 හතරෙන් උදාහරණය. උදාහරණ 4 උදාහරණ 4 ලියගන්න 4 ඉඳන් හදන්න දෙන්න හදලා මට උත්තරේ කියන්න ඕන. ලොස් 10 පාදයට දශම right right පුතා මේක හදලා දාගන්න උත්තරේ දාන්න මට දෙන්නත් එක chat box එකට දාන්න. කලබල වෙන්න එපා. ලඝු කියන්නේ හොඳ මනසකින් හිතන්න ඕන. ඒ වගේම පුතා මේකට අඩු රුලක් පාවිච්චි කරන්න. හරි. මේව අඩු රුලක් තියලා බලන්න. නැත්නම් ඔයගොල්ලෝනේ ඇස සාමාන්‍ය වෙන පැත්තක වෙන මෙහෙම ගිහලා මේ වෙන එකට එන්න පුළුවන්. ඒ නිසා කොයිලාත් ඔයගොල්ලෝ දාලා තියෙන අඩු රුල් මේ අඩු රුලක් දිගේ බලන්න. එතකොට ඇහැ වෙන තැන් වලට යන්නේ නැහැ. නැත්නම් වෙන මෙතන තමයි වැදගත්ම තැන. හරියට අන්තිමට බලාගන්නේ. පේලියයි කීරුවයි හරියට බලාගන්නේ. හරි. යන්නේ ඒ නිසා ඒකට අඩු රුල පාවිච්චි කරලා ප්‍රශ්න නැහැ. අඩු රුල දිගේ කියලා බලන්න.
පුතා ගාන පැහැදිලි නැද්ද? හරි ලියාගෙන පුතා මෙහෙම තියෙන ගාන log 10 පාදයට එහෙනම් පුතා log 10 පාදයට log 10 පාදයට 5.4යි 2යි 6 5.4යි 2යි 6 මම මෙතන ලොකුවට ලියන්නම් log 10 පාදයට 5.4යි 2යි 6 මේක තමයි පුතා ගන්න log 10 පාදයට 5.4යි 2යි 6 p ලඝු ගණකය සොයන්න p ලඝු ගණකය සොයන්න හද පුතා ඉතින් පුතා හරි log 5.4යි 2යි 6යි ලඝු ගණකය සොයන්න ඉතින් පුතා දැන් අහුනද ආයි කියන්න ඕනද නෑ පුතා මම කියන්න ඒක නෙමෙයි පුතා ගාන 5.0 මේ උත්තරේද පුතා සෝරි තාරසික උත්තරේ නේද රයිට් ඉසිරු පුතාට ගාන ඇහුණද අද අපේ ළමයි ගොඩක් අද අඩුයි නේද මොනවද ගන්න ප්‍රශ්න ඇති මොනවද ප්‍රශ්න තියෙනවද මේ දවස්වල නේද ප්‍රශ්න තමයි පුතා නේද මම මෙහෙමයි අපේ ළමයි ඒ ගෲපේ ළමයි 15ක් විතර හිටියා නේද පුතා රයිට් මේ 15ටම හරියන විදියට මම මේ පාඩමට හදාලා වීඩියෝ එක දානවා පුතා හෙට උදේ මගේ channel එකට ඒතර පන්තිවල සහභාගී වෙන්න බැරි වුණ සියලුම ළමයි වීඩියෝ එක දිහා බලාගෙන නෝට් එක ලියලා මට WhatsApp දාන්න ඕන හරි අනිවාර්යෙන් ලෝඩ් එක ලියලා WhatsApp දානවා හෙට උදේ පාන්දරට වීඩියෝ එක දානවා මේ පන්තියට ආපු නැති ළමයින්ට මේ කියන්නේ වීඩියෝ එක දිහා බලාගෙන නෝට් එක ලියන්න රයිට් හරි අපේ තරුෂිනම් ගාන හදලා ඉවරයි ඉසිරු පුතා හරි ඉසිරු පුතාත් ගානක් හදලා තියෙනවා උත්තරයක් දාලා තියෙනවා හරි දෙන්නට උත්තර දෙකක් ඇවිල්ලා තියෙන්නේ නේද හරි අපි බලමු උත්තරේ ගන්නේ කොහොමද කියලා පුතා උත්තරේ ගන්න හැටි බලමු මේකේදී වෙන්නේ 5.4යි 2යි 6 එහෙම නේද ඉසිරු පුතා ලියාගත්තේ ගන්න 5.4යි 2යි 6 නේද ලියාගත්තේ ගන්න ඉසිරු පුතා ගාන ලියාගත්තේ 5.4යි 2යි 6 නේද හරි රයිට් හරි එහෙනම් අපි බලමු උත්තර දැන් මේකෙදී මොකද කරන්න ඕන අපි මෙතන ලියාගමු මම මෙතන ලියන්නම් ඔන්න සංඛ්‍යාව 5.4යි 2යි 6 හරිද හරිද සරලයි මුලින්ම මම කිව්වේ මොකද්ද මුලින් තියෙන සංඛ්‍යා දෙක ගන්න දශම හිත අමතක කරලා මුලින් තියෙන සංඛ්‍යා දෙක ගන්න 1යි 2යි මේ සංඛ්‍යා දෙකකින් හැදෙන සංඛ්‍යාව කීයද 54 ඊට අදාළ තීරය තමයි මුලින්ම තියෙන්නේ එහෙනම් 54 මුලින්ම හොයාගෙන මෙහෙම ගිහිල්ලා ඔන්න අපි හිතුව මෙන්න මේ හරිය 54 ඉන්නවයි කියලා මෙහෙම ගිහිල්ලා හරි ඔන්න මම මෙතන ගාන දාලා 54 එහෙනම් 54 දිගේ ඔයගොල්ලෝ මෙහෙම යනවා මෙහෙම 54 දිගේ ගිහිල්ලා ඊළඟට ඉන්නේ කවුද අපේ 2 දෙක ඉන්නේ බද්ද දෙක තියෙන අපේ තුන්වෙනි සංඛ්‍යාව මෙයා 1 මෙයා 2 1යි 2කින් හැදෙනවා පළවෙනි තීරුව ඊට තුන්වෙනි සංඛ්‍යාවෙන් හැදෙනවා තුන්වෙනි සංඛ්‍යාවට අදාළ වෙන්නේ මෙන්න මෙතන ගාව තියෙන අගයන් මෙන්න මේ කොටුවේ තියෙන අගයන් ටික තමයි තුන්වෙනි සංඛ්‍යාවට අදාළ වෙන්නේ තුන්වෙනි සංඛ්‍යාව වෙන්නේ අපේ 2 එහෙනම් මෙන්න 2 දැන් 2 කෙලින් පල්ලෙහාට එනවා 2 කෙලින් පල්ලෙහාට එනවා 54 කෙලින් මෙහෙට යනවා හරි 54 කෙලින් මෙහෙට යනවා මෙන්න මේ කොටුව ගාවට එනවා 54 පැත්තේ මෙහින් දෙකින් මෙහෙට එනවා මෙන්න මෙතන ගාවේදී හම් වෙනවා මේ දෙන්න මෙහෙන් 54 යනවා උඩින් එනවා දෙකේ මෙන්න මෙතෙන්ට අදාළාගේ තමයි එන්නේ
54 දිගේ මෙහෙම යනවා උඩින් දෙකේ ඉඳන් මෙතෙන්ට 54 දෙකනේ 54 දෙක 54 දෙක බලමු කීයද කියලා අපි 54 දෙක කීයද තරසි ආවේ 54 දෙක 7340 යන්න හරි 7340 ඒක අපි පැත්තකින් ලියා ගන්නවා 7340යි 7340 ඔන්න ඒක ලියා ගත්තා හරිද ඊට පස්සේ කරද්ද මං කිව්වා හතරවෙනි සංඛ්‍යාව සංඛ්‍යා හතරක්නේ තියෙන්නේ 1 2 3යි 4යි හතරවෙනි සංඛ්‍යාවට අදාළ අගයන් තියෙන්නේ මධ්‍යන්න තීරුවේ මධ්‍යන්න අන්තනේ කියන තීරුවේ මේ කොටස ඒකත් අපි කොටස් 9කට බෙදලා තියෙනවා අංක 9ක් තියෙනවා මෙතෙන්ට එන සංඛ්‍යාව උඩින් තෝර ගන්නවා මෙතෙන්ට එන කීයද 6 හතරවෙනි සංඛ්‍යාවට ඉන්නේ අපේ 6 එහෙනම් අපි උඩින් තෝර ගන්නවා කීයද 6 6 ඉන්නේ මෙන්න මෙතන ගා එහෙනම් 6 දිගේ පල්ලෙහාට එනවා පල්ලෙහාට එන ඇවිල්ලා අපි නවතින්නේ කොතනින්ද නවතින්න ඕන මෙන්න මේ 54 කියන පීඩිය හමු වෙන තැන තමයි අපි නවතින්න ඕන ඔන්න 54 දිගේ මෙහෙම එනවා ඇවිල්ලා 6 මෙහෙන් එනවා 6 මෙහෙන් එනවා 54 මෙහෙන් එනවා මෙන්න මේ හරියදී ඒ දෙන්න හමු වෙනවා හරි අන්නේ හමු වෙන පොතුවේ තියෙන සංඛ්‍යාව තමයි 6ට අදාළ මධ්‍යන්න අන්තරය වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ 6 තීරෝ දිගේ පල්ලෙහාට එනවා 54 දිගේ මේ පැත්තට යනවා. හරි මේ දෙන්න හමු වෙනවා තැනකදී මධ්‍යන්න අන්තරය තැනකදී. අන්නේ දැනට අදාළ අගය ගන්නවා. එතෙන්ට එන්නේ කීයද? ඉසිරු පුතාට ආවේ කීයද? තරුෂිට ආවේ කීයද? මධ්‍යන්න අන්තරය. දෙන්න මට කියන්න. උත්තර දෙකක් තියෙන්නේ. තරුෂිට කීයද ආවේ තරුෂි? 5. තරුෂිටත් 5, ඉසුරුටත් 5. අපි බලමු උත්තරේ 54 6. ඔව් උත්තරේ හරි 5. එහෙනම් මොකද ඒකට කරන්නේ? එයා එන මධ්‍යන්නාන්තරය අපි එකතු කරන්න ඕන මේ අපි කලින් ලියාගත්ත මෙන්න මෙතෙන්ට ආපු අගේ එතෙන්ට ආපු අගේ 7340 ඒකට අපි එකතු කරන්න ඕන අර 5 හරිද මේ 5 එකතු කරන්න 0.5යි 5යි 4යි 3යි 7යි උත්තරේ එනවා එතකොට මේක මොන සංඛ්‍යාවක්ද මේක පූර්ණ සංඛ්‍යා එකක් පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා මම කෝ 0.0 ගණන් කළා එහෙම නැත්නම් මේක තව විදිහකට ගණන් කළා මේක 1යි 10යි අතර සංඛ්‍යාවක් 1යි 10යි අතර සංඛ්‍යාවක් නම් අනිවාර්යම උත්තර ලඝුගණක වෙන්නේ 0.0 0.0 තිබ්බා මෙතෙන් දෙන සංඛ්‍යාව ලිව්වා 7345 0.7යි 3යි 4යි 5 0.7යි 3යි 4යි 5 මොකද උනේ අපේ කාගේද මොකද උනේ අපේ ඉසුරු පුතාට මොකද වැරදුනේ ඉසුරු මට වැරදුණු තැන කියන්න පුතා තර්ෂික හරිනේ තර්ෂි හරි සර්. හරි හොඳයි අපේ ඉසුරු පුතාට කොතනද වැරදුනේ මට වැරදුණු තැන කියන්න පුතා මේක හරියට හෙව්වද 7340 54 දෙක ඉසුරු කතා කරන්න පුතා කතා කරන්න පුතා මෙතන උත්තරේ ආවද පුතාට මෙතන ආගේ 7340 ආවද එතනින්ද වරදුනේ ඔබට අපට මෙසේජ් එකක් හරි දාන්න පුතා මට ඔයාගේ වැරදුන තැන ඔයා ගන්න ඕන කොහෙද මම එතෙන්ද කියන්න මෙතන 7340 ගත්තද පුතා හරි එතන හරි ඊට පස්සේ ඔයා මෙතන උත්තරේ ගත්තා නම් කොහෙන්ද වැරදුනේ එකතු කරන තැනින්ද වැරදුනේ ඒ පුතා කොහෙන්ද වැරදුනේ පුතාගේ එහෙනම් මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා පුතා නේද රයිට් ගැටලුවක් නැහැ පුතා ඒක තමයි නේද හරි කමන්නේ පුතා මේ පුතාගේ එතකොට පුතා දෙකම හොයලා තියෙනවා නේ මෙතන ආගියත් හරියට අරන් තියෙනවා
මෙතන මධ්‍යනාන්තරයක් තරම් තියෙන නේද? එකතු කිරීමෙන්ද වැරදුනේ. 7346 නේද වැරදුනේ. 7346 මෙතෙන්ද පුතා එකතු කරනකොට 5. ඔයා එකතු කරන්නේ නැත්නම් සමහරට 6 නේද? අමතක වෙලා. එහෙම මාක් කර වෙන්නේ නැත්තේ මෙතනට අපි හොයා මෙන්න මෙතනට එනාගේ තමයි එකතු කරන්නේ. හරිද? ඔව් මෙතන මේ පේලියේ අංකේ නෙමෙයි එකතු කරන්නේ. මෙන්න මේ මධ්‍යනාන්තරයේ හමු වෙන තැන සංඛ්‍යාවක් තියෙනවා. එතෙන්ට එන 5නේ. අන්නේ 5 තමයි එකතු කරන්නේ. ඔයා එකතු කරන්නේ නැත්නම් සමහරට පේලියගේ. හරි ගැටලුවක් නැහැ. අපි තව උදාහරණයක් බලමු. right? උදාහරණ අංක 5 පස්සේ උදාහරණය බලමු තා. ලියන්න දෙන්නම හදන්න මේක. පස්සේ උදාහරණය. උදාහරණ 5 උදාහරණ 5 ලග් LG 8.1 බිඳුවයි 7 ඊ ලඝු ගණකය සොයන්න. පස්වෙනි ගාන ලියා ගන්න පුතා. ඉතුරු පුතාට පැහැදිලි නැත්නම් මෙන්න ලියා ගන්න. LG අර මම කෙටි ක්‍රමයට දෙන්නේ. LG 8.1.7 ඊ ලඝු ගණකය සොයන්න. පස්වෙනි ගාන LG 8.1.7 හි ලඝු ගණකය සොයන්න. හරි. හදපන් දැන් උත්තරේ ගන්න බලන්න. හදන්න පුතා. chat box එකට දාන්න උත්තර. හරි අපේ තරෂි හරි උත්තරයක් දාලා තියෙනවා. ඉසුරුත් ගන්න පුතා. කලබල වෙන්න එපා. හිමීට උත්තරේ හිතලා ගන්න. හරියට උත්තරේ ගන්න. හරි දෙන්නම උත්තර දාලා තියෙනවා. දෙන්නගේ උත්තර දෙකක් නේද? හරි අපි බලමු උත්තරේ කොහොමද දෙන්නේ කියලා. උත්තර බලමු පුතා. මොකද්ද කරන්න ඕන? ඔන්න සංඛ්‍යාව ලියාගත්තා. 8.1.7 මම මොකද්ද කිව්වේ? දශම තිත අමතක කරලා පළවෙනි සංඛ්‍යාව දෙක. හැදෙන්නේ මොකද්ද? 81. ඔන්න 1 2 3 අපිට හැදුනා 81. එහෙනම් 81 හොයාගෙන යනවා. මම හිතනවා මේක මේ හරිය කියනවායි කියලා. හරි. ආයෙත් පැහැදිලි කරන්න ඕන නිසා මින් දානවා. ඊට පස්සේ 81 දිගේ යනවා. 81 දිගේ ගිහිල්ලා අපි යන්න කවුදාද නවතින්න ඕන? මෙතන තියෙන පුතා තුන්වෙනියට ඉන්නේ කවුද? තුන්වෙනියට ඉන්නේ අපේ බිඳුව. තුන්වෙනියට අරගෙන ටික තමයි මෙතන තියෙනවා. මෙතන බිඳුව 1 2 බිඳුවක් තියෙනව නේද? එහෙනම් බිඳුව දිගේ තමයි පල්ලෙහාට එන්න ඕන. මෙතන බිඳුව තිබුණොත් බිඳුව දිග. එහෙනම් බිඳුව දිගේ එනවා මම පල්ලෙහාට එනවා මෙතනින් 81 දිගේ යනවා මෙහෙට. අන්න මෙන්න මෙතනදී තමයි එතකොට අපේ සංඛ්‍යාව හමු වෙන්නේ. 81 මෙහෙන් යනවා බිඳුවෙන් මෙහෙන් එනවා. මොකද තුන්වෙනි ඉන්නේ බිඳුවනේ. මෙතන බිඳුව දෙනවා බිඳුව දිගේ එන්නේ. මෙතන ගාව බිඳුව එනකොට පහක් වගේ කොන්න එහෙනම් පහ දිගේ එන්නේ. හරි මෙච්චර වෙලා අපි කතා කරේ එකට වැඩි යොදි කියලා. දැන් මෙතන ගාව බිඳුව ආවොත් බිඳුව දිගේ දිගේ ආවා. එච්චරයි. හරි මෙතෙන්ට එන සංඛ්‍යාව අනුව මෙයාගෙන් පල්ලෙහාට යනවා. ඒ දෙන්න හමු වෙනට හොයා ගන්නවා. 81 මේ පැත්තෙන් යනවා බිඳුව දිගේ මෙහෙන් එනවා. එතකොට එනවා අපිට මෙතෙන්ට අගයක්. අන්න ඒ අගය කීයද? හරි තරචිරත් අර උත්තරේ ඇවිල්ලා තියෙනවා. හරි. දෙන්නටම මේක උත්තරේ ආර දෙනවා. හොඳයි. දෙන්නම හදලා තියෙනවා very good. right. අපි බලමු උත්තරේ එතකොට එනවා. හරි.
පැහැදිලි නේද? එතකොට උත්තරේ එනවා පුතා 81 බිඳුව කියලා කියන්නේ 81 බිඳුව ඊයේ තර්ශ 81 බිඳුව 9,085. 9085 right 85 ඊට අසල මේකට අපි එකතු කරන්න ඕන හතරවෙනියට ඉන්නේ හතරට ඉන්නේ අපි හත හතරවෙනියට ඉන්න සංඛ්‍යාව තියෙන්නේ මා කියන්න අන්තරේ කියන තියුවේ එහෙනම් හතට යනවා හත දිගේ පල්ලෙහාට එනවා හත දිගේ පල්ලෙහාට එනවා 81 දිගේ මෙහෙට යනවා අන්න එතනදී අපිට හම්බ වෙනවා මෙන්න මේ හරියේදී සංඛ්‍යාව එතන ගානට අදාළ අගය හොයනවා එතෙන්ට අදාළ අගය එනවා අපිට 4 නේද 4 එනවා අන්න ඒ 4 තමයි මෙතෙන්ට එකතු කරන්න ඕන ළමයි වැරදිලා මොකද කරන්නේ මේ 4ට අදාළ තීරු අංක සමහරලාට දානවා අනිවාර්යයෙන්ම ගොඩක් ළමයිගේ ඔය කතාව දැකලා තියෙනවා ඊට කලින් බැච් වල ළමයිගේ ඈ ගොඩක් ළමයින්ට වැරද්දක් මේක හරි මොකද මේ සමහරව දැන් ඔයාලට උනත් තව මාස 4-5ක් යනකොට ඔක පැටලෙන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේ තීරු අංක නෙමෙයි දාන්නේ තීරු අංක දිගේ පල්ලෙහාට එනකොට තියෙන මධ්‍යන්න අගය තමයි දාන්නේ මෙතෙන්ට හරි මේ තීරු අංක දිගේ ඇවිල්ලා හම් වෙන මධ්‍යන්න අගය තමයි දාන්නේ මේක තියෙන 4 දැම්මා ඊට පස්සේ මේක එකතු කරනවා 5යි 9යි 8යි 0.9 9089 ඒක ආවා ඊට පස්සේ උත්තරේ ලියන්නේ උත්තරේ ලියනකොට අපි බලන්න ඕනේ මේකේ තියෙන පූර්ණ සංඛ්‍යා කීයද කියලා. පූර්ණ සංඛ්‍යා තියෙන්නේ 1යි. නේද? එකක් තියෙනවා අනිවාර්යයෙන්ම 0.0. එහෙනම් 0.0 ලිව්වා. ඊට පස්සේ මේ 4 ලිව්වා. 9යි 0.8යි තමයි. උත්තරේ එච්චරයි. හරි. 0.9යි 0.89. හරි පුතා. දෙන්නම හදලා තිබුණා නේද? right. හොඳයි. දෙන්නම හොඳයි. අපි තව ගණන් දෙකක් තව බලමු. ඉස්සර පුතා මේ තේරෙනව නේද? තරසි අවුලක් නැහැ නේද තරසි? තේරෙනව නේ? අවුලක් නැහැ සර්. හරි තව උදාහරණයක් බලමු පුතා අපි. උදාහරණ 6 උදාහරණ 6 ලඝු 10 පාදය 9.1යි බිඳුවයි 7යි ලබන කියසන් හරි සංගමද මේව හදන්න පුතා මොකද වෙන්නේ හදන්න තමන්ගේ ස්පීඩ් එක වැඩි වෙනවා නිවැරදිතාවය වැඩි වෙනවා හරි දැන් අපිට එක ගානක් හදන්න පුළුවන් ක්‍රමයේ අහුණයි කියලා ඒ ගාන ඒ විදිය ගණන් හදන්න නැතුනොත් මොකද වෙන්නේ ළමයට ඒ ළමයාගේ හොඳ දියුණු තත්ත්වය බලන්න දැන් ඒ තත්ත්වය දියුණු කරගන්න මොකද කරන්න ඕන අපි එම જાතිය ගණන් පැකිතා ප්‍රමාණයක් හදන්න ඕන. ඒකදී ළමයාගේ පැති දෙකක් සංවර්ධනය වෙනවා. එක පැත්තක් තමයි එයාට ඉතා වේගයෙන් ගාන හදන්න පුළුවන් හැකියාවක් වෙනවා. ඒ වගේම ඒ ළමයාට ඒ වගේ ගානක් වැරදීමේ සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි. හරි අන්න ඒකට පුතා අපි ක්‍රමයක් දැනගත්තට පස්සේ මොනෝම හරි පාඩමක එම ක්‍රමයට අදාළ ගණන් හැකිතා ප්‍රමාණයක් හදන්නවා. තේරුණයි කියලා ඒක ඒ ක්‍රමයේ අතර දාලා ඉන්න එපා. හරි. දැන් මේ ලඝු ගත්තට පස්සෙත් දැන් මේ දැන් වාර්මි සිස්ටම් එක පැහැදිලි. සිස්ටම් එක පැහැදිලි කියලා මේක අතරියොත් හරියන්නේ නැහැ. ඒතර ඔයාගේ හොඳ කුසලතාවය වර්ධනය වෙන්නේ නැහැ. ඒක වර්ධනය වෙන්න නම් අනිවාර්යයෙන්ම හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි. හරි. හදන්න බලන්න ටස්කල් හදලා ගන්න උත්තරේ. හරි very good. ඉස්සර පුතා උත්තරයක් දාලා හරි. අපේ තරසු උත්තරේ දාලා නේද 95යි 93 right දෙන්නම උත්තරේ දාලා very good right දැන් හදන්න පුළුවන් නේද හොඳයි
හරි දෙන්න මුත්‍රේ දාලා තියෙනවා ගාන හදන්නවලු පුතා එක ගාන හදන්නවද ඒක උත්තරය ආව විදිය අපි එහෙම කරලා අපි දන්නේ නැහැ මේ පන්තියට සහභාගී වෙන්න බැරි වුණ ළමයිට කොහොමද දන්නේ නේද මේ දවල් දෙන්න මුත්‍රේ අරන් තියෙනවා අපි දැන් ගොඩක් ළමයි තව ඉන්නවනේ පන්තියට නේද නෑ ආවෙන්නතුනාට අපේ පන්තියේ මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න ළමයි ගොඩක් ඉන්නවා හරි ඒ ළමයින්ට පහසුවක් වෙන විදිහට අපි මේක හදමු හරි ඔයගොල්ලෝ මට උදව් කරන්න ටක් ගාලා දාන්න හදන්න අපි අර උත්තරේ ටක් ගාලා මට කියන්න මොකද අපි කරන්න ඕන සංඛ්‍යාව ලියා ගන්නවා 9.1.07 මොකද කරන්නේ මීට අදාළ පරිදි සංඛ්‍යා දෙක ගන්න ඕනේ නේද පුතා ඊට පස්සේ 91 එහෙනම් නේද 91 හොයාගෙන යනවා අපි හිතුව මේ හරි 91 තියෙනවයි කියලා ඔන්න 91 මේ හරි තියෙනවා හරි 91 තියෙනවා එහෙනම් 91 දිගේ යනවා 91 දිගේ යන්න ඕන කියන එකක්ද අපි යන්න ඕන බිංදුව පේළිය බිංදුව පේළිය එකෙන් යන්න ඕන බිංදුව පේළිය එනකොට මෙන්න මේ හරියට හම්බ වෙනවා නේද පිටර කියන්න දෙන්න එක ළඟම ඇත්තේ 91කින් පාස් වෙනවත් එක්කම වගේ බිංදුව පේළිය අහු වෙනවා 91 කාර්යය හැපැත්තෙම දැන් ඒ අන්නේ බිංදුව තීරුවට අදාළ සංඛ්‍යාව හොයාගන්න කීයද දර්ශයෙන් එකට 91 බිංදුව කීයද දර්ශي 9590 අරුණ දුදාස් කීයද 9590 9590යි හරි 9590යි මොකද අපේ වීඩියෝ එක බලාගෙන ගොඩක් ළමයි ඉගෙන ගන්නවා නේද ඒ ළමයින්ට කොහොමද දන්නේ මට දැන් මේ වෙලාවට කතා කරන්න බෑ හරි ඒක නිසා අපි මේ ගාන හදමු හරි 9590 හරි විතර සංඛ්‍යාව හොයාගත්තා ඊට පස්සේ අපි කරන්න ඕන එතන මෙයා හරි පළවෙනි එකක් හරි දෙවෙනි සංඛ්‍යාවක් හරි තුන්වෙනි සංඛ්‍යාවක් හරි ඊට අන්තිමේට ඉන්නවා 4 හතරවෙනි සංඛ්‍යාවට අදාළ තීරුව තමයි මධ්‍යන්න අන්තර තීරුව. හරිද? මේකේ ඉන්නේ 7. එහෙනම් උඩින් බලා ගන්නවා 7. 7 ගාවට අපි යනවා. ඉතලාපේ ගානේ 6 මේකේ 7. ඔන්න 7 ගාවට යනවා. නැස්නේ 7 දිගේ පල්ලෙහාට එනවා. කොතනින්ද නවතින්නේ? නවතින්න ඕන අපි 91 තීරුව කෙලින් නවතින්න ඕන. ඔන්න 91. මේ 91 මෙහෙම යනවා. මෙහෙන් එන්න ඕන 7. හරි 7. 7 දිගේ පල්ලෙහාට එනවා. 7 දිගේ පල්ලෙහාට එනවා 91 මෙහෙන් යනවා. අන්න එතනදී අහු වෙනවා අගය. මෙන්න මේ අගය තමයි අපි මධ්‍යන්නේ අගය විදිහට ගන්න. එතනදී කීයද අහු වෙන්නේ දර්ශී? මධ්‍යන්නේ අගය අපිට 3ද? 3. right. එතනින් අහු වෙනවා 3. right. අන්න ඒ 3 අපි මෙයාට එකතු කරනවා. අපේ අගයට එකතු කරනවා. දැන් එකතු කරමු. 0.3යි මෙතන 9යි 5යි 9යි. right. ඔන්න අපේ දශම ස්ථාන ගාන හොයාගත්තා. මෙතෙන්ට එන්න ඕන මම කිව්වා ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමයේ කිව්වේ මොකද්ද? පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා නම් 0.0 කියලා දාන්න පුළුවන්. අනිත් ක්‍රමය 1.10 අතර සංඛ්‍යාවක් නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ලබන කිය 0.0. ඔයගොල්ලෝ ඒ තත්ත්ව දෙක කැමති විදියට ඒ කියන්නේ තමන්ට මතක හිටින විදියට මතක තියාගන්න. හරි පහසුයි පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා 0.0. හරි එහෙමත් තියාගෙන අර අවබෝධය හරි කොහොම හරි ක්‍රමයකට මතක තියාගන්න 0.0. 0.0 ලියලා මෙතෙන්ට එන සංඛ්‍යා හතර දාන්න. 9යි 5යි 9යි 3. 9යි 5යි 9යි 3. උත්තරේ එනවා 0.9යි 5යි 9යි 3. right හරි අපි තව ගානක් බලමු ටක් ගාලා හදමු साधारण බලමු පස්වෙනි ගාන නගු අපේ දශම බිඳුවයි බිඳුවයි 9යි
ලඝු ගණකය සොයන්න. 8.0.09 ලඝු ගණකය සොයන්න. ඉසුරු පුතා ලඝු LG 7.0.09 T ලඝු ගණකය සොයන්න. ඒක තමයි අපේ ගාන. හතර ගාන ටක් කරලා හතර ගාන උත්තරය. හරි ඊළඟට අපිට හොඳයි තව සූත්‍ර දාලා තිනවා. ඔය ඉස්සරට දාන්න. කලබල නැතුව හොඳට උත්තර ගන්න. ලඝු කියන්නේ හොඳ මානසිකත්වයෙන් හදන්න ඕන. කලබල වෙන්න බෑ. මොකද එක ඉලක්කමක් එහෙම ගියා නම් ගානම ඉවරයි. හරි. ඒකයි. හතයි දශම බිඳුවයි බිඳුවයි 9 හතයි දශම බිඳුවයි බිඳුවයි 9 අන්නේ සංඛ්‍යාවට අදාළ ලඝු ගණකය. හරි දෙන්නම උත්තරේ හරි 0.0 ඉතිරිපත් හදලා තියෙන හරි අපි ටක් ගාලා මේකත් හදලා දාමු. මොකද මේක බලන් ඉන්න වීඩියෝ එකකින් ඉගෙන ගන්න ළමයි ඉන්න යාළුවන්ට මේ ගන්න හදන්න ඕන. අපේ යාළුවට පුළුවන් බැරිකම ඉතිරිපත් ගන්න කියන්නේ ඒ නිසා අපි ගන්න හදමු. ටක් ගාලා හදමු. අර විදිහටමයි 7.0.09 ගත්තා. ඊට මුල් සංඛ්‍යාව දෙක දශම දින අමතක කරලා 70 තියෙන තැන හොයාගත්තා. මම මෙතන 70 කියලා හිතනවා. 70 දිගේ යනවා 70 දිගේ යන්න ඕන බිඳුව ඊළඟ තියෙන කවුද අපේ ඊළඟ තියෙන්නේ තුන්වෙනියට ඉන්නේ අපේ බිඳුව එහෙනම් තුන්වෙනිට අදාළ ඒ තමයි මේ තියෙන්නේ එහෙනම් බිඳුව දිගේ පල්ලෙහාට බිඳුව දිගේ පල්ලෙහාට ඇවිල්ලා මෙහෙන් එනවා 70 නේද මෙන්න මෙතන ගාව සංඛ්‍යාවක් කියනවා 70 බිඳුව කීයක් තරසි 70 බිඳුව 8451 ද තරසි ආවේ 8451 8451 හරි ඊට පස්සේ මොකද කරන්නේ හතරවෙනි සංඛ්‍යාවට යනවා හතරවෙනි සංඛ්‍යාවේ ඉන්නේ 9 දැන් 9 ආද හතරවෙනි සංඛ්‍යාව මං කිව්වා හතරවෙනි සංඛ්‍යාව අදාළ වෙන්නේ මධ්‍යයාන්තර තීර හතරවෙනි සංඛ්‍යාව අදාළ වෙන මධ්‍යයාන්තර තීර මෙන්න මේකට අදාළ මේ යගේ 9 නම් 9 තීරයට ගියා මෙතන ගාව 5 තිබුණ 5ට ගියා 6 අමතර ගාව 4 තිබුණ 4ට ගියා දැන් මෙතන අපිට ගානේ දීලා තියෙන 9 එහෙනම් 9 ගාවට යනවා එතනින් පල්ලෙහාට එනවා පල්ලෙහාට එන්න ඕන කොච්චර නිකන් එන්න ඕනද 70 දිහාවට නිකන් එන්න ඕන 70 වෙනකන් එන්න ඕන මෙන්න 70 තීරුව 70 තීරුවේ 9 කෙලි පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතනදී හමු වෙනවා මෙතන යාගේ කීයද එන්න තරසි එතන කීයද එන්න තරසි මත් දෙනාගේ 6යි එතන 6 එනවා හරි 6 ඊට පස්සේ කරන්නේ මේ 6 අපි එකතු කරනවා අපේ අර සංඛ්‍යාව හත් බලමු 6යි 7යි මෙතන 5යි 4යි 8යි උත්තර එනවා 8457යි මෙතන දැන් අපි සංඛ්‍යාව දිහා බලනවා පූර්ණ සංඛ්‍යාව එකයි එන උත්තර එනවන බිඳුවයි දශම තිබ්බා ඊට පස්සේ මේ සංඛ්‍යා හතර දානවා 8යි 4යි 5යි 7
තමයි උත්තරේ. 0.874 5. right. හරි පුතා මෙහෙමයි දැන් මම පොඩ්ඩි හැඳින්වීමක් කරනවා මේ පන්තියේ අලුතෙන් සහභාගී වෙච්ච ළමයි කීප දෙනෙක් ඉන්නවා අපේ පරණ ළමයි නම් දන්නවා හරි මේකයි මගේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම දවසට දවස ගානේ ගණන් 10ක් හදන්න ඕන මගේ පන්තියට එන හැම ළමයෙක්ම මේක මගේ නීතියක් මොන පන්ති 6 වසර 7 8 9 10 මොන පන්තියේ ළමයා සම්බන්ධ වුණා මගේ පන්තියට අද මොකද මේක කියන්නේ අලුතෙන් අපේ ළමයි ටිකක් ඉනවා යට දැනුවත් වෙන කියන්නේ පරණ ළමයි දන්නවා මේ අනිවාර්යෙන් දවසට ගණන් 10ක් හදන්න ඕන 10 හදලා ඒගොල්ලන්ට මම වෙනම පොතක් දාගෙන ඒ පොතේ හදන්න ඕන ඔයගොල්ලන්ට කැමති පාඩමකින් පටන් ගන්න පුළුවන් දැන් පාඩම් ගොඩක් කරලා ඔයගොල්ලෝ අවසර කියන්නේ පාඩම් බර ගණක් කරලා 6 වසරේ පාඩම් තියෙනවා 11 වසරේ මුල් පාඩම් තියෙනවානේ 10 වසරේ මුල් හරින්ම කමන්නේ පටන් ගන්න කැමති ඉසුරු අහගෙන පුතාමද මොකද මේ අලුත් කමෙන්ට් එක කියන්නේ මුල් පාඩමින් හරි පටන් අරගෙන ඔයගොල්ලෝ කැමති තැනින් පටන් ගන්න කැමති තැනින් පටන් ගන්න දවසට අඩුම 10ක් හදා ගන්නවා අවුවේ මං කියන්නේ ඊට වැඩියෙන් හදනවා හොඳයි හරි මේක පුරුද්දක් විදියට හදලා දිනේ තාලා පොතක තියා ගන්න ඕන මම වෙනද නම් ඉතින් සතිපතා ළමයි පන්තියට යනකොට බලනවා දැන් මේ අවස්ථාවේදීම කියන්නේ හැමෝටම මේ අදාළ ගෲප් එකට අනිවාර්යයෙන්ම දාන්න ඕන හරි දිනපතා හරි දවසක් හරි කොහොම හරි දිනේට අදාළ ගණන් 10 තියෙන අවුමේ 10 හරි ඊට වැඩියෙන් හදනවා වඩා හොඳයි හරිද ඉතින් පුතා අනිවාර්යයෙන්ම මේ වැඩේ වෙන්න ඕන අපේ අනිත් ළමයිත් මේ වැඩේ කරනවා හරි අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගෙන යන්න අපි දිගට කොහොමද මෙහෙම කරමුද රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක පුතා මම හිතන්නේ ගොඩක් කාලයක් යනකම් ක්ලාස් පටන් ගන්න වෙයි කියලා මේ ක්‍රමය තමයි දැන්ට කරගන්න පුළුවන් තියෙන හොඳම ක්‍රමය හොඳම ඔප්ෂන් එක ඒක නිසා මේ ක්‍රමයට අනුගත වෙලා හරි අපේ වැඩේ දිගටම කරගෙන යන්න ඕන නැවත් පුතුන් ඉන්න පුතා වැඩේ තවත් පසුබිසීමක් වෙනවා මිසක් අක්වීමක් වෙන්නේ නැහැ ඒක නිසා මේ විදිහට හරි කරගෙන යනවස අපේ වැඩේ අල්ලගෙන යන්න පුළුවන්. හරි පුළුවන් තරම් අපි හැම පාඩමක්ම කරලා ඊට ඒ පාඩම අවසානයේ විභාග ප්‍රශ්න කරනවා. මේ විදිහට වැඩේ කරගෙන යමු. right? අද පුතා එහෙනම් පන්ති නවත්තනවා. පන්ති නවත්තලා ගෙදර වැඩ විදිහට පුතා මෙන්න මේ හරි කරගෙන එන්න ඕන. 21 අභ්‍යාසය. හරි? 21 අභ්‍යාසයේ තියෙනවා ගණන් 10 තියෙනවා. 21 අභ්‍යාසය කරන්න ඉස්කෝලේ යන්නෙත් නෑනේ. හරි 21 අභ්‍යාසය කරන්න ඊට පස්සේ 22 අභ්‍යාසය 21 අභ්‍යාසයයි 22 අභ්‍යාසයයි ඊළඟ සතිය එනකොට කරගෙන එන්න ඕන හරි කරගෙන එන්න ඕන අනිවාර්යයෙන්ම මේ අභ්‍යාස කරලා මට දාන්නත් ඕන ගෲප් එක හරි හරි මම වෙන බලනවා හරි 21යි 22යි කරගෙන එන්න ඕන ඒ ටික කරගෙන ලබන සතියේදී අපි මේ වෙලාවට පන්තිය කරමු පුතා ඊළඟ සතිය මම 10ට වඩා ඒ කියන්නේ අපි කතා කරේ 0යි 10 අතර සංඛ්‍යානේ 10ට වඩා වැඩි සංඛ්‍යාවක් උදාහරණයක් විදිහට 11.20.20 අනේ වගේ 10ට වැඩි සංඛ්‍යාවල ලබ් ගන්නක හොයන විදිය අපි ළමයි සත්‍ය කතා කරමු. right පුතා? අතර එහෙනම් පන්තිය නවත්තනවා. ආයිබෝවන්. Subscribe now and press the bell icon. 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 Subscribe now and press the bell icon.